හොඳයි මේ අවස්ථාවේදී මාත්මාත්මික කීපයක් සම්බන්ධ වෙලා තියෙනවා සාකච්ඡාවක් සඳහා. ඒ සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙන්නේ ධාර්මික මිනිසෙක් නැත්නම් be yourself කියන කණ්ඩායම් යටතේ මෑතකදී පැවැත්වුණු සාකච්ඡාවේදී ඉදිරිපත් වුණා වූ කරුණු රාශියක් කියලා අපේ 3මාරකට අධික කාලයක් සාකච්ඡාවක් පැවැත්වුණා. මේ සාකච්ඡාවේදී ඉස්මතු වුණා වූ කරුණු වලට අදාළව ඒ සම්බන්ධලා ඉන්නා වූ මේ මාත්මාත්මින් කුමන ආකාරයෙන්ද ඉදායේ සාකච්ඡාවෙන් දුන්නා වූ පණිවිඩය මේ එකිනෙක තැනැත්තා උරාගෙන තියෙන්නේ නැත්නම් ලබාගෙන තියෙන්නේ කියන එක පිළිබඳව කිටි ඒ අයගේම තොරතුරු වාර්තාවක් අරගෙන ඊට පස්සේ පිළිබඳව තවදුරටත් කළ යුතු කාර්යයන් මොනවා හරි තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවශ්‍යතාවයක් ඉස්මතු වුණා කියන එක මත තමයි මේ කණ්ඩායම ස්කයිප් තාක්ෂණය ඔස්සේ කරාස් වෙලා තියෙන්නේ. ඒ සඳහා දැන් මූලික වශයෙන් ඉස්මතු වෙලා තින්නේ මම කවුද කියන එක නැත්නම් who am I මම කවුද කියන එකට අදාළව දා සාකච්ඡාවේ යම්කිසි තොරතුරු මොනවා හරි Tamanට උරා ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවද? හැකියාවක් ලැබිලා තියෙනවා නම් මොකක්ද Tamanට ලැබිලා තිබෙනා වූ තොරතුරු Taman තුළ දැනට ඒ වශයෙන් ඒ වෙනුවෙන් ගොඩනැගුණා වූ දේ එදා සාකච්ඡාවෙන් Tamanට ලැබුණා වූ දේ. ඒ දක්වා තම තමන් ළඟ තිබුණා වූ විවිධාකාර නිර්වචන නෙමෙයි. ඊට එහා ගිහිල්ලා එදා සාකච්ඡාව තුලින් Tamanට මේ ඉස්මතු වුණා වූ මූල ධර්ම නැත්තම් මේ සම්මුතික වශයෙන් ගිහි ගෙදර ඉඳගෙන තමන්ගේ කාර්යයන් ටිකක් ගැටලුකාරී තත්ත්වය අඩුවෙන් විසඳ කරගෙන යාම සඳහා සැකස්මක් ලබා ගැනීමට පෙරදැරීමේදී මූල ධර්මයේ වශයෙන් අඳුනාගත යුත්තේ මොකක්ද කියන එක ඉස්මතු වෙලා තියෙනකොට මම කවුද කියන එක තමයි මූලික වශයෙන්ම ඒක පමණක් කියන එක නෙමෙයි. නමුත් මූලික වශයෙන් තියෙන්නේ මම කවුද කියන එක තමයි. අන්න ඒකට අදාළව එතකොට මොන ආකාරයෙන්ද එදා සාකච්ඡාවෙන් මේ ඇයට කරුණු දැන් වෙනකොට Tamanට උරාගෙන තියෙන්නේ නැත්නම් Tamanට ලැබිලා තියෙන්නේ. නැත්නම් සාමාන්‍ය මේ සමහර අය කියන වචනින් කියනවනම් Tamanට මොකද්ද ධාරණය වෙලා තියෙන්නේ එදා ඒ සාකච්ඡාව මතින් කියන එක තමයි මේ වෙලාවේදී ඉදිරිපත් වෙන්නේ. ඒ සඳහා ඒ සම්බන්ධ වෙලා ඉන්න මාත්මින්ට ඒක මහත්මික සහ මහත්මින් කීවල සම්බන්ධ වෙලා තින්නේ අවස්ථාව ලබා ගන්න පුළුවන් මේ වෙලාවේ තමන්ට කොහොමද දැන් මේක දා දිනේදී තොරතුරු විදියට වාර්තා වෙලා තියෙන්නේ කියන එක. මේ ඉදිරිපත් වන කරුණු අනුව තමයි ඊළඟ සාකච්ඡාවක් තවදිටත් යනවා නම් කොහොමද ආයුත්තේ කුමන ඒක ඩිරෙක්ෂන් එකද ආයුත්තේ ඒ සඳහා කොහොමද කාලයක් ගත වෙද කියන එක තීරණය වෙන්නේ. ඒ සඳහා අවස්ථාව ලබා ගන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි වරණ මහත්තයාගෙන් සහ අනිත් නෝන්ලා දෙන්නගෙන් මට ආව මැසේජ් එක තමයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නවලට විසඳුම තමයි මම කවුද කියන එක හොයාගන්න. ඒ කියන්නේ මම කවුද කියන එක හොයා ගැනීම සඳහා ඉස්සරහට ඊළඟ ස්ටෙප් එක තියන්නේ මොකක්ද වගේ තමයි එතන කතා වුනේ. සාරාංශ වශයෙන් ගත්තොත් ඒ වගේ කියන්නේ එතන තියෙනවා උත්තරේ තියෙන්නේ එතන හරියටම කියන්නේ හොයා ගන්න ඕනි වගේ එකක්. එතනින් තමයි ඒක කන්ක්ලූඩ් වුනේ මට තේරිච්ච හැටියට ස්වාමීන් වහන්සේ අවසරයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. අවසරයි සියලු දෙනාගේම ස්වාමීන් වහන්සේ එදා මේ සාකච්ඡාවෙන් පස්සේ මට ආවේ ඒ මොහොතේ ප්‍රකට වෙන අවස්ථාව අනුවනේ මම නිර්මාණය වෙන්නේ කියලා. ඒක තුලින් දැන් ඒ රාමුව ඇතුලේ දැන් අම්මා කෙනෙක් හැටියට ඒ තිබ්බ ප්‍රශ්න ටික ඒ වෙලාවේ ඒක වටහා ගත්තත් නම් ඒකෙන් විසඳුම එතනම තියනවා කියන එක වගේ එකක් ස්වාමීන් වහන්සේ. එතකොට අපිට ඒ සාකච්ඡාවේ ඒ එතනට සහභාගී වෙලා හිටිය කට්ටිය වරුණ මහත්තයාගේ ඉදිරියට යන තිබ්බ ප්‍රශ්න අපි කතා කරපු වෙලාවෙන් මට තේරුනේ අපිට ඒ පැත්තට නිකන් බැලුවතින් ඒ වෙලාවේ තමන් මොන රාමුව ඇතුලේද ඉන්නේ කියන එක ඒ වෙලෙට ඒක ටක් ගාලා එතෙන්ට ඒ මුදුන්පත් වෙලා හරි එතෙන්ට ඒක පික්කුණති එතනින් ගැලවිලා ඒ ප්‍රශ්නෙට හැමෝගෙම ප්‍රශ්නෙට විසඳුම හොයාගන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි පින්වත් පිරිසගෙන් දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ තමයි දැන් නම් මේ මාමයා වෙලා තියෙන්නේ මට නම් දැන් එදා ඒ ඔබ වහන්සේ ප්‍රශ්නේ නැගුවට වැඩිය දැන් මෙතන මේ අහපු ප්‍රශ්නය තුළ මේ ප්‍රෝග්‍රෑම් එක මේ මීටින් එක තමයි ස්වාමීන් වහන්සේ මට නම් මම දැන් ආසන්නම විදිහට උත්තරේ දෙනවා නම් දැන් උත්තරේ හොයන්න මහන්සි වෙන එක තමයි මම දැන් මට ඒ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා එතන විසිරීලා ගිහිල්ලා තනින් තන කැඩි මමයා කවුද කියලා ආපු දැනුම හරි මොකක් හරි තොරතුරයි දැන් එකපාරට නිකන් අවදි වීමක් වුණා මේ ඔබ වහන්සේගේ දැන් අනුශාසනාවේ Tamanට ධාරණය වුණේ මොකක්ද කියලා අහුවාම මේ ඒක මට දෙන්න පුළුවන් උත්තරේ තමයි ස්වාමීන් වහන්සේ මේ මෙතන මේ ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන තැන තමයි මම ඉන්නේ කියලා ස්වාමීන් වහන්සේ සමාවෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ අවසරයි සියලු දෙනාගෙම මම පැහැදිලිව ඇහෙනවා කියලා මම හිතනවා මේ එතකොට ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ දැන් මේ පටන් ගන්නේදී ඒ ඉදිරිපත් කරපු ඒ අනුශාසනාවෙන් අපි අර who am I අර මම කවුද කියන එක පිළිබඳව ධාරණය වුණේ කුමක්ද නැත්නම් එතන එදා සාකච්ඡාවෙන් පස්සේ අපිට මොකද්ද අපේ ගිහි ජීවිතේට මොනවා හරි ආධ්‍යාත්මික මොකක් හරි ඇද්වීමක් වුණාද කියලා එහෙම දෙයක් මුලින් ප්‍රකාශ වුණා. ඒකට සවන්නාස මට එදා ඒ සාකච්ඡාව තුල ඉඳන් කතා කරොත් නැත්නම් ඒක අරහා ධාරණය වුණේ සවන්නාස අර මේ දැන් අපි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න විශේෂයෙන් ගිහි ජීවිතයේ තියෙන මේ ගැටලුකාරී ස්වභාවයන් වල අපිට ඒ හැමදේම තීරණය වෙන්නේ මේ
මම කවුද කියලා ඒ අවස්ථානෝතිකව නැත්නම් ඒ මොමන්ට් එකේදී ඒ මොහොතේදී අපි හරි දැනුමක් තියනවා අපි අපේ එතන තියෙන නැත්නම් එතන අපේ තියෙන කියන්නේ රෝල් එක නැත්නම් එතන මම කවුද නැත්නම් මේ මම කියන එක හැමතිස්සෙම වෙනස් වෙවි යන එක තේරුම් ගන්න පුළුවන් නම් සවින්නාංශ ඒ ගැටලුකාරී තත්ත්වයන් ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන් කියන එක හැඟීමක් ආවා මට දැන් ඊට පස්සේ තාම එහෙම ප්‍රැක්ටිකලි මේ මොකද මේ දවස්වල මම මේ ගෙදර නිතරම ගෙදර ඉන්න නිසා එහෙම ප්‍රැක්ටිකලි මම හිතන්නේ ඒ අතරතුර එදායි අදයි අතර එහෙම මේ ප්‍රැක්ටිකල් ආන්සර් එකක් දෙන්න අවස්ථාවක් උදා වුණා කියලා මේ මොහොතේ මට ප්‍රකට වෙන්නේ. නමුත් අපි ඊට කලින් අවස්ථාවක් ගත්ත සංස දැන් මං ආයතනයට ගිය වෙලාවේදී ආයතනය තුල ඉන්නදී මේ මොහොතට අනුව මම ආයතනයේ ඒ මගේ අදාළ කාර්යයට අනුව මම ඩිසිෂන් එකක් ගන්නවා නම් ඒක එතනදී මං වෙන ගෙදර කොහෙවත් යන නැත්නම් පිට කොහේ හරි තැනක තියෙන දෙයක් එකතු කරන්නේ නැතුව එතනට අනුගත වෙලා ඒක එහෙම ඩිසිෂන් එකක් ගන්නවා නම් ඒ අර මට මං හිතන්නේ ඒක අදාළ වෙන්නේ මේ එදා සාකච්ඡාව වුණා ඊට කලින් සාකච්ඡාවේදී මම කියපු දෙයක් අර මේ සමාජ එකක් අතර නැත්නම් මේ අර මේ සොසයිටිස් දෙකක් අතරට යනකොට තියෙන ඝට්ටනකාරී ස්වභාවයක් ගැන කියුණා. අර ඒ වගේ දෙකක් අතරට යනකොට ඝට්ටනයක් කියන විදිහන්නේ මම කවුද කියලා නැත්නම් මේ මොහොතට මම කවුද කියලා දැනගැනීමක් තිබ්බනම් සවනස්. අර ඒ වගේ දෙයක් මට එදා ඒ සාකච්ඡාවෙන් පස්සේ නැත්නම් සාකච්ඡාව තුළ ඉන්නකොට වැටහුණා. ඒ වගේ නැත්නම් අපි ගෙදරට ඇවිල්ලා ගෙදර පොඩි එක්කෙනත් එක්ක නැත්නම් කාගේ හරි අක්කගේ පුතත් එක්ක හරි කතා කරද්දි එයාට මොකක් හරි අවවාදයක් දෙන්න ඕනේ ඒ අපිට අදාළ නැති නැත්නම් ඒ කියන්නේ අපි දැන් හැමතිස්සෙම ගැටෙන්න හදන්නේ වෙන කවුරු හරි වැඩි හිටියෙක් මෙහෙම කියන එක වැරදි අපි කියන විදිය හරි වගේ මතයක් එහෙම ඝට්ටනකාරී ස්වභාවයල් වෙනවනේ ගෙවල් වල ඉන්නකොට සමහරවිට ඒ කියන්නේ කීප දෙනෙක් ඉන්නකොට එතකොට අපේ රෝල් එක මොකද්ද කියලා අපි එතන දැනගෙන අපි එතනට අනුගත වෙලා ඉන්නවනම් එතන තමන් කවුද කියන එක දැනගැනීමක් තියෙනවනම් ඒ ගොඩක් ඝට්ටනකාරී ස්වභාවල් වලින් එවලෙම මිදෙන්න හැකියාවක් තියෙනවා ඇති කියන හැඟීමක් සමහරවිට ආවා. ඒක ඉදායින් පස්සේ මට අර මම කිව්වාගේ ප්‍රැක්ටිකලි සිටුේෂන් එකක් ආවේ නෑ අත්හදා බලන්න හරි එහෙම ප්‍රැක්ටිකල් ෆේස් කරේ නැති වුණාට ඒ වගේ වැටහීමක් ආවා. ඊට පස්සේ අනිත් දේ තමයි සන්නංශයේ ඒ අර ප්‍රකට උනේ මුලින්ම මේ එදා සාකච්ඡාවේදී අපි මොකද්ද කරේ ඉස්සරහට කරන්නේ කුමක්ද කියලා එදා අන්තිමට සාකච්ඡා වුණේ කුමක්ද කියලා අර අහපු එක සන්නංශ ඒකට මම හිතන්නේ මේ එදා අපිට ඇත්තටම කල යුතුව දැන් තියෙන්නේ මට එදා සාකච්ඡාවෙන් හැඟුණ දේ සයන්ස් මේ මම ඇත්තටම අර අපේ රෙකෝඩින් එකත් ආපහු go through කරන්න හම්බුණා සම්පූර්ණ පැය 3:00මාරම කාලේ නෙමෙයි පැයයි විනාඩි 10ක විතර කාලයක් මම go through කරා අතරමැද කාලයක්. ඒකවල සයන්ස් මේ ඒකත් එක්ක මට තියෙන වැටහීම තමයි මහත්මීනි අර අපි සාකච්ඡා වුණේ දා කොහොම හරි තව සාකච්ඡාවක් කළ යුතුයි කියන තැනටනේ අන්තිමට ආවේ. එතනදී සවන්නහසේගෙනුත් යම් දේවල් නිරුද්ධ වුණා. ඒවත් එක්ක අර අපි දැන් සාකච්ඡාවක් කරනවා නම් කළ යුත්තේ මේ දැන් එදා අර මතුවෙච්ච පොදු ගුණාකාරය නැත්නම් අර අපි සමරයිස් කරගත්තේ මම කවුද අර සාපේක්ෂවාදය ආදරය ප්‍රේමය නැත්නම් අර කමියුනිකේෂන් ඒ වගේ ඒ කීපය අරගෙන අපිම ඒකට සාකච්ඡා කරලා මොකද්ද ඒකට අපිට දෙන්න පුළුවන් සොලියුෂන් එකක් තියෙනව නැත්නම් අර අපිට අපි දැන් මේ ගිහි ගෙදර ඉන්න පිරිසක් විදිහට අපිට මොන වගේ දෙයක් අපිම සාකච්ඡා කරාම අපෙන් එළියට එනවද අපිට මොකද්ද අපි ඉන්න තැන මොකද්ද කියලා
තේරුම් ගන්න තමයි අපි ඊළඟ සාකච්ඡාව කළ යුත්තේ කියලා තමයි මට වැටහුනේ. ඒකත් එක්ක ඒ අතර අපි සාකච්ඡා කරලා පුළුවන් නම් සෝෂල් මීඩියා එකේ නැත්තම් Facebook එකේ group එකක් හදලා ඒක අතර මේ ප්‍රශ්න දාලා ඒක අතර මොනවා හරි අර මොනවාද මේ පොඩි ෆෝරම් එකක් වගේ හදලා ඒක ඇතුළත ඩිස්කෂන් පොයින්ට්ස් ටිකක් ගියොත් ඒකේ තුලිනුත් ඔය වගේම දෙයක් ඉස්මතු වෙයි කියන බලාපොරොත්තුව තමයි එදා අපේ සාකච්ඡාවේ තිබුණේ මං හිතන්නේ සම්මාස. අවසරයි. ඒකේ මාත්මින් තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට සාරාංශගත කරලා බැලුවාම දල වශයෙන් පිළිතුරක් සෙවිය යුතුයි කියන දණ ඉන්නවා කියන එක තමයි සාරාංශගත උත්තරේ විදිහට ලැබෙන්නේ. ඒ කියන්නේ කන්ක්ලූෂන් එකක් විදිහට ඒ අදහස් හතරම කැටි කරාන් පස්සේ නමුත් අවසාන වශයෙන් සම්බන්ධ මහත්මයා ඊට වඩා ටිකක් විස්තර කරනවා. මම කවුද කියන එකට සරලවම මම කියන එකට සරලවම කිව්වොත් එහෙම තනි වචනකින් නමක් කියන්න පුළුවන් කිව්වොත් එහෙම මොකක්ද මේකට දෙන්න පුළුවන් ඔය දැන් ඔය වෙච්ච දැන් මේ ඉදිරිපත් වීම හතරක් තියෙනවනේ මෙතන. ඒ හතරෙම සාරාංශය අරගෙන එදා සාකච්ඡාවේ තවත් කම්පිටියක් කොට ගැප් වෙලා හරි ආවිල්ලා. මම කියන්නේ කවුද කියලා අහුවොත් එහෙම මොකක්ද තනි වචනකින් උත්තරයක් දෙනවා දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ එකතු කරගත්ත තොරතුරු ටික වගේ තමයි. කරගත්ත තොරතුරු ටික තනි වචනකින් උත්තරයක් දෙන්න කියලා කියන්නේ. මොහොත මේ මොහොත මේ මොහොත තමයි මේ මොහොත මම කියන එක නිසා මේ මොහොත මොකද වෙන්නේ? වෙනස් වෙලා ගිහින් වෙනස් වුණා. වෙනස් වෙනවා. මම කියන්නේ වෙනස් වීම. ඒක තේරුම් ගන්න බැරුව තමයි මේ සාකච්ඡා කරලා එදා පැය 4ක් විතර සාකච්ඡා කරත්. අන්තිමට ඒකේ මොකක්ද කියන එක මෙච්චර පණිවිඩය දෙන්න හදන විවිධ ප්‍රතිකඩ වලින් කොච්චර මානසික සමන්නාංශේ. ඒකට මානසික කියන්නේ ගවන්නාදී මෙතන අතිරේක බහදයක් උන්නේ නැහැ මේ පිටිකොට තමයි ඒක. නමුත් ඒ තොරතුරු දෙන්න ආරම්භයේ ඉඳලාම වරින් වර උත්සාහ කරාට කාටවත් ඒක ග්‍රැබ් වෙන්නේ නැහැ. දැන් මහත්මයාට කොහොම හරි හැබැයි යම් කිසි ප්‍රමාණයකට ග්‍රැබ් වෙලා තියෙනවා. ඒ වෙනසින් කියන වචනේත් මේ මාත් විස්තර කරනකොට කියුණා. එතකොට නමුත් ඒකේ තනියකට කියන මම කියන්නේ මේ වෙනස් වීම. ඒක තමයි මේ වෙනස් වීම කියන එක මම කියන එක මේ කියන කතාව අහලා ඉරලා ඒක තේරුම් අරගෙන ඒ හරහා ගිහි ජීවිතය සකස් කරගන්න පුළුවන් කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි ඒක හොයන්න ඕන මම හොයන්නේ මොකද්ද කියන එක පිළිබඳව තේරුමක් ඇති. ඒකයි මේක ටිකක් මේ කාර්ය ආරම්භ කිරීම ටිකක් ගැටලුකාරී වෙලා තියෙන්නේ. මේක පහසු නැත්තේ. මේක තීරුම් ගන්නටත් මෙයාගේ තියෙන අනුසය මට්ටම ඉඩ දෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මේක තීරුම් ගැනීම සඳහා මෙයාගේ අනුසය මට්ටම සකස් වෙන්න ඕනේ. ඕකේ කියන්නේ හේතුඵල දහම. ඒතකොට හේතු ප්‍රත්‍ය සකස් වෙන්න ඕන මේ මම කියන්නේ කවුද කියන්නේ තේරුම් ගන්න. ඉතින් පැහැදිලි උදාහරණයක් දීලත් අර මහත්මයෙක් එකට තර කරනකොට හැබැයි උදාහරණය හරහා මෙයාට තේරුම් නැහැ කියන එකත් ඉතින් ඒක ඉතින් බැලුවම ඉතින් මේ සාකච්ඡා කරලා ඉස්සරහට තවදුරටත් කරයි කියන එකේ ප්‍රයෝජනයක් ලැබෙයිද කියන එක පිළිබඳවත් ඉතින් එතන ප්‍රශ්නාර්ථයක් ක්වෙස්චන් මාක් එකක් මතුවේ. මේ මහත්මයා දාවුවා මම කියන එකට ඒ මහත්මයාට ස්වාමීන් වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්නා. මේ මහත්මයා පිළිගත්තේ නැහැ. ඉතින් ඊට වනිත්‍යය පිළිගන්න නැතුව මෙයා පිළිගන්නත් නැතුව ඇති. හැබැයි ඒකේ මොකක් හරි දෙන පණිවිඩය මොකක්ද කියලා කවුරුත් තේරුම් ගන්න නැහැ. නන්නේ කියන්නේ කියන්නේ. දැන් මොකද්ද මේ මහත්මයා දැන් මතු කරුව පස්සේ ඒකට මේ මහත්මයාට ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්න ආකාරය පිළිබඳව තොරතුරු මෙයා ළඟ ඇතිනේ. ඒක තම තමන්ට ආදේශ කරලා ගත්තා නම් හරියට. ඒතර මෙයා ඒක ගිහිදර කරන්නා වූ සියලු කාර්යන් වලට අය කුසල අකුසල කියන දෙකට බෙදාගෙන කරන මල විකාරයටයි නැත්තම් මේ සිංහල වචනයක් කියනවා නම් පිස්සු කෙලියටයි පැහැදිලි උත්තරයක් ඒක ඇතුලේ තියෙන ඔක්කොටම. ඒක බුදු පියාණන් වහන්සේ නැවත නැවත දේශනා කරලා තියෙනවා. නිගණ්ඨනාථ පුත්‍රයි බුදු පියාණන් වහන්සේ අතර වෙනස තියෙන ඔන්න ඔතන විතරයි. වෙන කොහොමවත් වෙනසක් නැහැ අතට. ඔය සාකච්ඡා යන්න ඕනේ මේ අතර ස්වාමීන් වහන්සේ සාකච්ඡා කළ වැඩ නැහැ.
ස්වාමීන් වහන්සේ මේකට පොයින්ට් එකේදී ක්ලූ එකක් විතරයි දෙන්නේ. එහෙමයි සන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ මහත්තයා කිව්වේ මම කියලා කෙනෙක් නැත්තම් කොහොමද මේ කියන්නේ මේ මහත්තයා කිව්වේ මම කියලා කෙනෙක් නැත්තම් කොහොමද අපි ඊළඟ ආත්මයක් හදාගෙන කුසල අකුසල් ගෙනියන්නේ කියන එක. එතකොට ඒක ස්වාමීන් වහන්සේගෙන් මට මේ වෙලාවේ ප්‍රකට වෙන විදිහට එදා ස්වාමීන් වහන්සේගෙන් නිරුද්ධ වුණේ දැන් සරලව එදා ඇහුවේ ඒ මහත්තයාගේ නම මේ භවයේ ඉරේෂ් කිව්වා ඊළඟ භවයේ ඉන්නවද කියලා ඇහුවා. එතකොට එතනින් ඉරේෂ් නැහැ කියන එක තේරුණා. වෙනස එතන තේරුණා. මං හිතන්නේ මේ මහත්තයාට තේරුණාද දන්නේ. ඒ වෙනස මොකද්ද කියන එක එතන ඒක ඒ විදිහට තමයි එදා මේ ඒකට සම්මාසයෙන් නිරුද්ධුනේ. එතකොට මේ ඒත් එක්කම ආපහු එදා නිරුද්ධ වුණා. අර මේ දැන් ගෙදර අයියා ඉන්නවා. හැබැයි එළියට ආවට පස්සේ අයියයි මල්ලි අර ඒ සම්මාසයේ නිරුද්ධුනේ ඒ ටික. ඒ හැමතිස්සෙම මම වෙනස් වෙන විදිහ. එහෙමයි මහත්තයා. ඒ කියන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේ ගත්ත උදාහරණය මට මතක නැහැ. දැන් අම්මා කෙනෙක් නම් ගෙදරින් එළියට බහලා ඉස්කෝලේ උගන්වනවා නම් එතන අර ඒ වගේ ඒ අවස්ථාවල් වලට ඒ වෙනස් වෙන හැටි තමයි එතන ඉස්මතු උනේ. ඔව් එහෙමයි. දැන් ඊට සාකච්ඡා කරපු එකයි නේද සාකච්ඡා කළා තේරුම් නැහැ මෙතන. දැන් ඒකෙන් ගන්න දින පාඩම මොකද කියලා වන්නේ. මේ කුසල අකුසල දෙක හරහානේ දැන් මේ ඔක්කොම බෙදන්නේ මේ අය. එහෙමයි. නරක පින්පව් ඒ නැත්තම් යහපත් අයහපත් කියලා නේ බෙදන්නේ. උනේ බෙදීම තමයි දැන් මෙන්න මෙතනත් එක බලන්න ඕනේ දැන් ඒක. මෙන්න මේකයි දැන් මේ ඉස්පතු කරන් තියෙන ප්‍රශ්නය. මේ ලෝකේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයන්න තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් හොයන්න වෙනවා. ප්‍රශ්නයක් නැත්තම් උත්තරයක් හොයන්න වෙන්නේ නැහැ නේ. තියෙනවා නම් ප්‍රශ්නේ මොකක්ද කියලා හොයාගන්න මේ අවශ්‍ය වෙන්නේ. ඒකට දැන් ඕකට සම්බන්ධ කරගන්න ඕනේ කුසල අකුසල නැත්තම් පින්පව් කියන්නේ. හොඳ නරක කියන්නේ. එහෙමයි. එතකොට අපි ගත්තොත් හොඳ පැත්තට යන දැන ගැනීමත් වෙනස් වෙමින් යන දැන ගැනීමක් මේ නරක කියන එකත් ඒ මොහොතට ඒ වෙනස් වෙමින් යන දැන ගැනීමක්. එතකොට මේ දෙකේ වෙනසක් නැහැ. ඒ කියන්නේ මේ ලෝක ප්‍රශ්නයක් නැහැ කියන එක. එතනින් ඉස්මතු වෙන්නේ ඒක. මහත්මිය ඒක මහත්මිය කියන්නේ එතකොට අර අපි හොඳ නරක ඒව ඔක්කොම අපිට පොඩි කාලේ ඉඳන් අපිට දීපු පොවපුවා තියෙනෝනේ විඥානේ. ඒ කියන්නේ අම්මා කෙනෙක් හැටියට කලන්න ඕනේ ගුරුවරයෙක් ඒ ඔක්කොම ইনফර්මේෂන් ටික තියෙනවානේ. ඒව කොහෙද තියෙන්නේ? ඒක ඒ වෙලාවේ අපිට ඒ මොහොතට අනුගත වෙනකොට ඒක තමයි එතනදී මට ප්‍රකට වෙන්නේ. අර ඒ කියන්නේ දැන් කියමු මේක කුසලයක් අර ඒකත් ගෙනත් දෙනවනේ මේ වෙලාවේ. ඔව් එතකොට නෝන වෙනස් වීම නම් ඒ වෙනස් වීම වටහා ගත්තා නම් අරක ගෙනත් දෙන එක බාරගන්නේ නැහැ.
මට එකපාරට වෙන්නේ දැන් ඒක කුසලයක් කියන එකත් වෙනස් වෙවි හදලා දෙන දෙයක් නේ සංස්කරණය වෙවි යන එකක් නේ. එතකොට ඒක කුසලයක් කියන එක අපි කොටු කරලා ගත්තොත්. හරි ඒක අකුසලයක් කියන එක හරි කොටු කරලා ගත්තොත්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි මහත්මීන් දෙදෙනාගේ දැන් මට ප්‍රකාශ කරන්න අවසරයිද නැත්නම් මහත්මීන් දෙන්නට බාධා නෑ. අනේ මට දැන් ඔතන දැන් එකපාරට දැන් මෙතන අද මගේ අත්දැකීම් ගත්තම දැන් ස්වාමීන් වහන්සේ ඒක දැන් ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන එසෙන්ස් එකක් ගැන හිතලා එකපාරටම නිරුද්ධ වුණාට ධාරණය කළා දැන් Taman කවුද කියන්නේ කියලා. එතකොට ඒක ඇතුළට ටෝච් එක ගහපු ගමම මගේ පැත්තට හිතුනේ එකපාරට අර එක ප්‍රශ්නේ උන්වහන්සේ ඊට පස්සේ ඒකට උත්තරේ හොයන එක්කෙනා ඊළඟට මම. ඉස්සෙල්ලා මම ප්‍රශ්නේ වුණා ඊළඟට මම උත්තරේ වුණා. ඊට පස්සේ අර ඒ මොහොත වෙනස් වුණා කියන එක එතනම හරිනේ. ඊට පස්සේ දැන් කුසල අකුසල කියලා දැක්කමම මේ මොහොත වෙනස් වෙනවා නම් කුසලයා කියන එක අර එදා කිව්වාගේ කල්චර් එකයි නේචර් එකයි එක දාගත්ත දෙයක් නේ ඔතන වෙනස් වෙන්නේ කියලා. එතකොට හොයන්න යනවා නම් මොකද්ද කුසලයේ කියලා ඒකත් මේ මොහොත නම් ඊළඟ මොහොතේ ඒක නම්. ඕකට දැන් මෙන්න මෙහෙම පොඩි උදාහරණයක් දාගන්නකො. දැන් ගෙදර කාලා ඉතුරු වෙන කැම ටික තියෙනවනේ. එහෙමයි. කැම ටික කියන්නේ ඉතුරුලා කියන්නේ මේ පිටංග වල ඉතුරු වෙච්ච මේ වෙලා ඉතුරු වෙලා තියෙන කැම ටික. ඔය කැම ටික කරන්න පුළුවන් මොනවද තියෙන විකල්ප? විකල්ප ඉදිරිය සඳහා සේව් කරගන්න උත්සාහ කරන්න පුළුවන් කාට හරි දෙන්න පුළුවන්. විසි කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ඒක ඕන පිජ් එකේ දාලා තියලා ආපහු කන්න ගන්න පුළුවන්. එහෙමයි. එහෙම නැත්නම් කාට හරි අසල්වාසීකට හරි එහෙම නැත්නම් පාර්සල් බඳලා ගිහලා නැති බැරි කෙනෙකුට හරි කාට හරි දෙන්න පුළුවන්. එහෙමයි. නැත්නම් විසි කරන්න පුළුවන්. නැත්නම් විසි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සතුන්ට දෙන්න පුළුවන්. ඔව්. එහෙමයි. ඊන සතුන්ට හරි, පාරින සතුන්ට හරි, එහෙම නැත්නම් කුරුල්ලන්ට කන්න හරි එහෙම දෙන්න පුළුවන්. ඔව්. එහෙම නැත්නම් ඉතින් විසි කරන්න පුළුවන්. එහෙමයි. ඔව් හතරකට ගත්තොත් එහෙම කොටස් වල බෙදලා දල වශයෙන් දැන් ඔය හතරෙන් කොයිකද කල යුතු පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක කියලා ලයිස්ට් කරන්න බෑ. ලයිස්ට් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. බැහැනේ ස්වාමීන් වහන්සේ. නමුත් පුද්ගලයා කරන්නේ ආත්මයම සේව් කරගන්න එයාට කැම එකට depend on the situation ස්වාමීන් වහන්සේ. depend on the situation එක එක්කෙනාට ප්‍රකට වෙන්න අනුව. depend on the situation what should you do according to your anusaya so you can list now. අන්න එතන කුසලයක් වලට උත්තරේ තියෙනවා. ඒ කියන්නේ අපි හිතුවොත් මේක තව කෙනෙකුට දීලා පිනක් හරි කුසලයක් වෙනවා නම් අපි අර second and third options වලට යනවා. එතන තමයි කුසලය අකුසලය මේ අපි කාට හරි දාන ඔප්ෂන් කියන්නේ හිතලා නෙවෙයිද ඒක කුසලයක් කියලා හිතුනේ අපිට. ඒකනේ. ඒක හරි. ඒක ඒ වෙලෙට ප්‍රකට වෙන හිතුණතින් ඒක දෙන්න කියලා ඒක දෙනවා. එතන ඒක තමයි මම එතකොට. ඒක දැක්කට පස්සේ ඒක නිර්වචනය කරගන්නවා අපි මොන විදිහටද කියලා. ඒකයි කුසලයේ කියලා හරි අකුසලයේ හරි කියලා නිර්වචනය. ක්ලාසිෆිකේෂන් එකට යන්න කලින් බෙදන එක්කෙනා තමයි එතකොට මම. ගෞරවනීය ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඔබ වහන්සේ ඔප්ෂන්ස් 4ක් දුන්නානේ. එතකොට depend on the situation කියලාත් දැම්මනේ. එතකොට depend on the situation එක ඒ 4ට මාරු වෙන මුල්ම තැන තමයි එතකොට දැන් තීරණ 4 ගන්නෙ කවුද කියන එකට ස්වාමීන් වහන්සේ.
දින 4 ගන්නේ කවුද කියන්නේ දින 4 ගන්නේ ඇයිද කියන එකයි ප්‍රශ්නේ. ඔව් එහෙමයි. ඔය 4කට බෙදන්නේ ඇයි? 4කට බෙදන්නේ එතන තණ්හාව අනුව. රුචිය එතන ඔව් දා රුචි ඒ අරුචික වෙලාවේ ආශ්‍රය යර්තුක. එක් ආශ්‍රය නෝ ඉස්සර මට මතකයි ස්වාමීන් වහන්සේ දොඩංගොඩ ආරණ්‍ය සේනාසනේ ගහලා තිබ්බා මේ මොකද්ද සත්තුන්ට කෑම දෙන එකත් අකුසලයක් මොකක්ද කියලා. ඒ කියන්නේ හිතලා සතෙකුට දෙන්නේ අන්නේ චේතනාවෙන් එතකොට. එහෙමයි. ඒක සංසාරේ පුරාවට තමන්ගේ එකතු වෙලා තිබෙනා අනුසේ මට්ටමේ තියෙන්න ඕනේ. දාන දෙනවයි කියන එක දැන් මේ හැම දෙනාම හැකින් ඇති මේ අයටත් ඇති. මේ අයගේ ඉන්න නෑදෑයෝ යාළුවෝ ආසන්නම ගත්තොත් එහෙම ඒ අතරතුර දානේ පැන දානේ හොයාගෙන ගිහලා දානේ දෙන අයත් ඉන්නවා. දානයක් මොනම ආකාරයෙන්වත් නොදෙන දානයකට සම්බන්ධ වෙන්නවත් කැමති නැති අයත් ඉන්නවා. මේ අතරමැද විවිධ මට්ටමේ දාන වලට කොයි ආකාරයෙන් සම්බන්ධ වෙන අතරමැද කණ්ඩායම් තව රාශියක් ඉන්නවා. ඒක එක්කිනා පිළිබඳව එක්කිනා එක එක විදිහට නිර්වචනය කරනවා. අරු දානයක්වත් දෙන්නේ නැහැ. උඩට දානකෙදට ඉන්නවත් නැහැ. දානකෙදට ආවත් ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතන ඇලතු බිබී ඉන්නම ඒ වගේ කියන්නේ. ඉතින් අන්න ඒක තේරුම් ගන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ? ඒක අන්නේ අනුසේ මට්ටම හදාගන්න මේ වගේ ආපු අය තමයි අනුසේ මට්ටම තව තව වැඩි දියුණු කරගන්නේ. එයා දාන්නේ නැවත නැවත දීලා තව ඒක වැඩි දියුණු කරගන්නවා. හැබැයි එහෙම ආපු නැති අය ඉන්නවා. ඒ අය මේ භවයේ දාන දීලා ඒ අය අකුසලයේ හදාගන්නේ නැහැ. ඒ අකුසලයේ හදාගත්තේ නැහැ කියලා ඒගොල්ලෝ අකුසල හදාගන්නේ නැහැ කියන එක අදහස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හදාගන්න වෙන අකුසල තියෙනවා. හැබැයි දානි තීමේ අකුසලයක් හදාගන්නේ නැහැ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලන්ට ඒ අනුසය මට්ටම නැති නිසා. ඉතින් මම යා කියන්නේ ගුණ නැගිටින්න ඕනෙමත්. එතකොට ඒ තැනත්තා මොකද කරන්නේ? ඒ තැනත්තා ඊට වඩා වෙනත් ආකාරයේ අකුසල දාගෙන යනවා. දානි නොදී සංසාරයෙන් එතර වෙන්න බෑ. සමහර අය හිතන මේ ආම්දුරු කෙනෙක් කියලා දානි දෙන්න එපා කියලා. දානි අකුසලයක් කියලා. දානි අකුසලයක් නෙවෙයි. දානි කියන්නේ අත්හැරීම. දැන් ඔය කොටස් හතරක් දුන්නානේ දැන් උතර බෙදලිලා කාව කොටස් හතරට බෙදුවන්නේ මේ අයම. ඔය බෙදුපු හතරෙන් අත්හැරීම තියෙන දේ කොතනද? එහෙම නැත්නම් අත්හැරීම එකකවත් තියෙනව නැද්ද කියලා කියන්න බෑනේ. අත්හැරීම නැත්තේ කොයිකද කියලා කියන්න බෑනේ. අඩුවෙන් අත්හැරීම තියෙන third option එකේ ස්වාමීන් වහන්සේ. නමුත් එතනත් අත්හැරිලා නැහැ. එතනත් expectation එකක් තියෙනවානේ. third option කියන්නේ සතෙකුට දෙන්නේ. කියන්නේ එහෙමයි. එතනත් expect ගනු දෙනවා. exchange ගෙදරට පස්සට තියාගන්න එක තමයි අඩුවෙන් මාත්‍රාරෙන්නේ. ඇයි විසි කරන එක? ඔන්න ඕකටත් දැන් ඔය හතර දෙනා අතර ආගියුමන්ට් එකක් තියෙනවා. ඒක තව එකවිලි හදනවා. ඒක කියන්නේ දැන් ඔන්න ඔතනට ඔක ඇප්ලයි කරන්න. මේ මල දාන්නේ මේ ආප්දොට කරන්න බෑ මේ දිගටම. හතර පොඩි දෙයක් මෙතන ඉන්ක්ලූඩ් කරන්න ස්වාමීන් අර ඉතා උපහාසකින් නිරුද්ධ වෙච්ච වාක්‍යයක් එතන හිටපු මහත්මියක් කෝල් කරලා මගෙන් ඇහුවා. ඒකත් ඕක. ඒ කියන්නේ ඒ මහත්මියට ඒකයි ඔළුවට ගිහින් තියෙන්නේ. මගෙන් ඇහුවා ඒක හරි අමුතු දෙයක් නේද ස්වාමීන් වහන්සේ කිව්වේ කියලා. දැන් තිරිසන් සත්තු ඒ ගෙනාපු විදිහට මේගොල්ලෝ පව් කරන්නේ නැහැ. හැබැයි මිනිස්සු තමයි පව් කළා එක්ක තිරිසන් වෙන්න පුළුවන් කියන්නේ. ඒක තේරුම කියලා දෙන්න කියලා. එතකොට මෙතෙන්ට ඒක අදාළයි වගේ. දැන් ඔබ වහන්සේ කියනෝනේ කුරුල්ලා ඇවිල්ලා ඒ වෙලාවට කාලා වී කරලා යනවා ගෙනියන්නේ නැහැ ගෙදර කියලා. ඒක ජේසුස් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට තමයි. කුරුල්ල වපුරන්නෙත් නැහැ මේ කපන්නෙත් නැහැ. එහෙමයි. එතකොට මෙතෙන්ට මේ ප්‍රශ්න හතරට උත්තරේ ඒක නේද ස්වාමීන් වහන්සේ? ඔය ප්‍රශ්න හතර උත්තරේ දැන් සාකච්ඡා කරන්නේ. එහෙම වෙන්නේ කියලා. ඒකට අන්න එතකොට කුසල දෙක පිළිබඳව ඔය අතෑරීමයි අතනවරීම. එහෙම නැත්නම් ආදරයයි මෛත්‍රියයි එහෙම නැත්නම් ආදරයයි ප්‍රේමයි. ඔය දෙක තමයි තියෙන ලෝකේ. ආදරය අතෑරීම, ප්‍රේමය කියන්නේ අල්ලා ගැනීම. ප්‍රේමය කියන්නේ ගනුදෙනු. ඒක ගනුදෙනුවක් විදිහට තියෙන ඔය හතරෙන් කොයිකද? ගනුදෙනුවක් නොවන්නේ කොයිකද කියලා දැන් ඔන්න තොරතුරු හොයාගන්න ඕනේ. ඒකට උදාහරණයක් උතන්ට ආවේ. කියන්නේ එතකොට තමන්ට පුළුවන් තමන් දරුවන්ට කරන්නේ ආදරේද තමන් දෙමව්පියන්ට කරන්නේ ආදරේද
තමන්ගේ මේ ළමයින්ට එහෙම නැත්නම් රටට ගහට කොළට තමන් ආදරය කරනවද තමන් ප්‍රේම කරනවද කියලා ඒකට හොයාගන්න පුළුවන් තමන්ට. ඒතොර ඒකම ඇප්ලයි කරන්න පුළුවන් මේ හඳුරන්න. මේ හඳුර ගන්න ආදරය කරන එකද ප්‍රේම කරන එකද? ඔබ වහන්සේගේ ඔබ වහන්සේ ආදරය කරනවා කියලා ඒ දැනුණ නිසා තමයි සොයනස මෙතන එකපාරට නතරුනේ ඔබ වහන්සේගේ පළවෙනි වචනේ ඇහිච්ච දවසේ මට ධර්මයේ. නමුත් ඒකේ අර්ථය පස්සේ තමයි වැටහුනේ ආදරය කියන්නේ මොකක්ද කියලා. නමුත් අර ඔප්ෂන්ස් හතරට ගියාම ඒකේ ඔක්කොම නිකන් ප්‍රේමයක් තියෙනවා වගේ. ඒ කියන්නේ අඩු වැඩි වීම විතරයි ප්‍රේමය කියලා. හැබැයි ධර්මයේ සොයනස දැන් සේව් කරන එක හොඳයි කියලානේ මහත්මින් එක්කෙනෙක් කිව්වේ නේද? එහෙමයි. සේව් කරන එක නෙමෙයි. සේව් කරනවා කියන්නේ gedaraට තියාගන්නවා කියන්නේ එතන ඒකේ තණ්හාවක් එක්කනේ එතනදී තවත් තියාගන්න එක එතන අතහැරීමක් අඩුම තැන කියලා මං කිව්වේ. ඊට පස්සේ දෙනකොට කාට හරි හිඟන්නේකට දෙනකොට එතන අර ඒ වෙලාවේ එතන ඉතුරු වෙච්ච එක වැඩිපුර දෙයක් දෙන හින්දා මට ඒක තේරෙන්නේ මට ප්‍රැක්ටිකලි වෙන්නේ අපේ ගෙදර මොකක් හරි ඉතුරු වෙලා තියෙනවනම් මේ ගෙදර වැඩ කරන කාට හරි නැත්නම් එතන ඉස්සරහින් එක්කෙනාට ගිහින් නිකන් දෙනවා. ඒක නමුත් දානයක් එහෙම කියලා බලාපොරොත්තු වෙන්නේ මේ අර ඒ වෙලාවේ ඉතුරු වුණා දුන්නා. එච්චරයි. මට ඒක දැන් මම අහලා තියෙනවා දැන් ඇහුනදී සතෙකුට දුන්නාම මේ පින වැඩි කියලා මිනිස්සු කියනවා. ඒකේ අත්‍යවශ්‍ය යාට ඇක්නොලෙජ් කරන්න බෑ කියන එක වෙන්නේ නැති. ඒ කියන්නේ දැන් සතාට ඇක්නොලෙජ් කරන්න වචන නැහැනේ. ඒ කියන්නේ බෑක් කියන්නේ Tamanට කියන්න මහත්තයා. මට ඔය ඒ දේවල් වලින් මට ප්‍රකට වෙන්නේ දැන් අපි යම්කිසි කෑමක් කන්න ගන්න කලින් අපි හිතන්නකෝ දැන් ගෙදර මේ කෑම මොනවා හරි කියන්නේ දවල්ට බත් වේලා තියෙනවා. එතකොට අපි ඒක දැකලි වෙලා ඔක්කොම බෙදා ගන්න නැතුව අපිට අවශ්‍ය ප්‍රමාණය විතරයි පිඟානට බෙදා ගන්න. එහෙම බෙදාගෙන ඒකේ යම්කිසි කොටසක් ඉතුරු වුණොතින් ඒක ආපහු අපි මේක ඉතුරු වුණා සතෙක්ට දාන්න ඕනේ කියලා චේතනාවක් ආවනම් එතන අපි ගනුදෙනු කිරීම අපි අනිවාර්යෙන් අපේ අදහසක් තියෙනවා මේ ඉතුරු වුණා අපරාධي දැන් මේක විසිකරන එක අපරාධي මේක සතෙක්ට දාන්න ඕනේ කියලා. ඒ කියන්නේ ගනුදෙනු කිරීමක් එතනට ඇවිල්ලා දෙනවා. එහෙම ඉතුරු වුණා නම් අපි ඒක විසිකරන්න ඒ කියන්නේ සිතුවිල්ලක් ප්‍රකට නොවීම හෝ ප්‍රකට වී හරි විසිකරන එක තමයි ගනුදෙනුවක් නැති වෙන්නේ. හැබැයි අර බෙදා ගන්න කලින් මොනවා හරි අපිට වැඩි දෙයක් කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට වැඩි දෙයක් තියනවා දැකලා ඒක පැත්තකින් තියලා ඒ කියන්නේ තියලා තිබ්බොත් එක්කෝ ගෙදරට කවුරු හරි ආපු වෙලාවකට දෙන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඒ වගේ අවස්ථාවක දෙන්න ඒක පැත්තකට තියලා තියනවනම් එතනත් ගනුදෙනු කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට කවුරු හරි ආවොත් අපි ඒක ඒ පුද්ගලයාට ඒක ලබා දෙනවා. එහෙම නැත්නම් ඒක ආපහු ආයි තියාගන්න නැතුව ඒක විසිකිරීමක් කරොත් එතනත් ගනුදෙනු කිරීමක් නැහැ. නැත්නම් අපි දැන් කකා ඉන්න දේ සතෙක්ට දාන්න කියලා වෙනම වෙන් කරනවා නම් පිඟානේ එතන බලාපොරොත්තුවක් තියෙනවා අපි ගනුදෙනු කිරීමක් තියෙනවා. හැබැයි අපි පොඩි මත ඔය දැන් ඔය පටලවෙන්න කතා කරනවා. ඔය කතාවේ උත්තරේ උතන මේ සාකච්ඡාවට භාජ්‍ය වුණේ කරුණ අහක දාන්න කෑම පිඟාන බෙදාගෙන අහක දාන්න ඉතුරු කරගන්න කොටස නෙමෙයි. ඒකට තව කන්ඩිෂන් දාන එක නෙමෙයි. තමන්ගේ ඉදිරිය උඩ තියෙන කෑම ටික මේසේ උඩ බෙදලා තියෙන එකයි බලන් වල ඉතුරුලා තියෙනවා කොගෙම. ගෙදරයි කන් ප්‍රමාණය කාලා ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය ගැනයි කතා කරන්නේ. ඒ කියන්නේ ඒක මේ අතපත් කාලා මිඳුල් වෙලා තියෙන එකක් නෙමෙයි. අනිවාර්යයෙන් අහක දාන්න තියෙන එකක් නෙමෙයි. ඒක පිට් එකේ දාලා තියලා හරි සමහර පිටේ නොදාරි කියලා පසුව පරිහරණය කරන්න ගන්න පුළුවන් කියන මට්ටමේ උපකල්පනයක් මතයි ඔය තොරතුරු ඉදිරියට. හරි.
අවසරයි සමහරවිට එතකොට ඒ අවස්ථාවේදී අපි දැන් එහෙම ඉතුරු වෙලා තියෙන දෙයක් ගෙදරක තියෙනවා නම් අපි එතකොට සතෙක් අපේ ඇසට දැක්කොත් සතෙක් මෙහෙම මේ යනවා කොහේ හරි නැත්තම් පාරේ ඉන්න බල්ලෙක් දැක්කොත් ඒ බල්ලට ඒ දැකලි වෙලා ඒ අවස්ථාවේ එන ප්‍රකට වීමක් එක්ක මේ කැම ටික දුන්නා කියලා එතන අපි ගනුදෙනු කිරීමක් බලාපොරොත්තුවක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. නෝන පොයින්ට් එක කරන්න දාගත්ත එක. ඊයේ දැක්කොත් දැක්කි දෙනවා ඒත් කියනවා තාකින් නැතු හොයලා දෙනවා. අන්නේ දෙක අතර වෙනද බලන්න. හැබැයි මහත්තයා දැන් මහත්තයා කතා කරගෙන යද්දි මට ඇතුලෙන් ආවා එතනත් දැන් බල්ලට කතා කරලා thank you කියන්නේ බැරි වුණාට අපේ ඇතුලේ අපි mental satisfaction එකකින් ගනුදෙනුව feel කරනවා නේද? ඔව් ඒ කියන්නේ දැන් බල්ලාට කැම ටික දීලා ඌ කනකම් බලන් හිටියොත් තමයි satisfaction එක එන්නේ. දුන්නාට පස්සේ ආයෙ එතන බලන් ඉන්නේ නැතුව අපි ගියොත් එහෙම එකක් එන්නේ නැහැ නේද? හැබැයි ඒ හරි බල්ලට දීලත් අපි ඇතුලේ මොකක් හරි අපි නොදැන මොකක් හරි satisfaction එකක් feel කරලා නේද මිනිත් එකක් ගහනවා නේද ඒ ෆයිල් එකට. මට දැන් හිතුනේ ස්වාමීන් වහන්සේ අර පිංසි ගාවටින එක තුල තමයි ඒ මොහොතට විතරක් කැම තිබුණා නම් ඉවරයි කියලා. නෑ දැන් ඒක පිඬුසිගා ඒක පිඬපාතේ වඩින එක නැතුව අපි දැන් අරගෙන ගත්තොත් මට හිතෙන්නේ දැන් බල්ලෙක් දකින්නවා. ඒතකොට මේ අල්ලපු ගෙදර බල්ලාද මෙහෙමද කියලා හිතන්නේ නැතුව අපිට හිතෙනවා කැමරේ ගෙදර තියෙනවා හරි මේ ටික දෙනවා. එතකොට ඒ බල්ලාට ඒ ටික දීලා අපි එතනින් අයින් වුණොත් එහෙම ඒ බල්ලා කෑවද නැද්ද කියලා කනකන් හිටියොත් තමයි අපි මූ දැන් අපි දීපු බත් කෑව කියලා අර සැටිස්ෆැක්ෂන් එකක් එන්නේ. දැන් මූ කෑවද නැද්ද කියලා බලන්නේ නැතුව අපි අයින් වුණොත් ඒ බල්ලා කන්න නැති වෙන්න පුළුවන් වෙන මොකෙක් හරි පූසෙක් ඇවිල්ලා කාලා යන්න පුළුවන් ඒක අපිට අදාළත් නැහැ. ඊට පස්සේ දවසේ බත් තිබ්බා කියලා ඒක මූ කාලා නැහෙනි කියලා සිතුවිල්ලක් එන්නේ නැත්නම් එතන ගනුදෙනු කිරීමක් නැහැ මං හිතන්නේ. එතන ආයි ඊට පස්සෙන්දා එතකොට මහත්තයා දැන් Tamanට වේලාව නැති නිසා හොයන්න ගියේ නැති වුණාට ඉතුරු කැම ටික යූස්ෆුලි පාවිච්චි කළා කියන mental satisfaction එකෙන් නේද ඉවර කරගන්නේ. ඒ කියන්නේ satisfaction බලාපොරොත්තුවක් තියාගෙන දීලා. ඒ කියන්නේ බල්ලා කන්න ඕනේ කියන තැන ඉඳන් තමයි අපි ඒක දීලා තියෙන්නේ. එතකොට ඒක අපි කුසලයක් කියලා බලාපොරොත්තු වෙලා ඔය කන්ඩිෂන් දාලා මහත්මයා මේක උත්තර වන්න බෑ. කන්ඩිෂන් නැතුව උත්තර වන්න. ඒ නිසා දැන් මේක බල්ලට දෙන එකයි ඩස්බින් එකට දාන එකයි දෙකට බෙදලා තියෙනවනේ. මේ දෙකට බෙදුවේ කියන එක තමයි දැන් මෙතන උත්තරේ වන්නේ. එහෙම. බල්ලා කන්න තියන් බලාගෙන ඉන්නවද බල්ලා කන්න බලන්නේ නැද්ද ඊට පස්සේ ඉඳලා දැක්කම පස්සේ ආයි කේත් ගන්න නැද්ද කියනවා. ඒවා ඊට පස්සේ වෙනවද? ඒ මම නැවත හට ගන්න දේවල් ඒ. මේ වෙලාවේදී මේ ඔප්ෂන් හතරටම එක බෙදීම ආවේ මොකක් මතද කියලා උත්තරේ හොයන්න විතරක් උත්සාහ කරොත් එීම ඔය දැන් මතුවලා තිබෙනා වූ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න පුළුවන් මේ වැඩ පිළිවෙල ඉස්සරහට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වැඩ පිළිවෙල ඉස්සරහට යම බලාපොරොත්තු වෙන්න බැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මහත්තයා දැන් එතනදී මට දැන් ප්‍රකට වෙන්නෙම ඩස්බින් එකට දාන එක තමයි අඩුම ගනුදෙනුව කියලා. ඒකත් එක්කම දැන් ওই බල්ලා දැක්කම බල්ලට දෙන්න කියලා එතනත් ගොඩාක් වැඩපිළිවෙලකට ගිහිල්ලානේ ඔක දෙන්න යන්නේ කියලා එක ප්‍රකට වුණා. දැන් අපි හිතන්නේ නෑ බල්ලා කෑවද බල්ලා කයිද කෑවේ නැද්ද ඒව ඔක්කොම හිතන්නේ නමුත් ඒ කරන්න දෙන්න යන ටිකට ගොඩක් හිතුවිලි හදාගෙන නේද දෙතෙන්ට යන්නේ කියන එක නෑ හැබැයි මට හිතෙන මහත්මිය එතන දැන් අපි දැන් කෑම ඉතුරු වෙලා තියෙන එක අපිට ඒ වෙලාවේ ඉතුරු වෙලා කියලා දැනගන්න වෙලාවේ අපිට එනවා නම් ප්‍රකට වීමක් මේ කෑම කාට හරි කුසගින්නට කියන්නේ බඩගින්නට කන්න පුළුවන් දෙයක් කියලා එතන ගනුදෙනු කිරීමක් නැහැනේ නේද? ඒතකොට අපි ඒක තියලා කිනාකමක් දෙනවානේ කෑමට. නමුත් එතන ඔය ඔප්ෂන් දෙකම නැති වුණා නම් ඩස්බින් එකකුත් නැහැ. අපිට දෙන්නත් බෑ. ඒ දෙකක් තියෙන හින්දා නේද අපිට බෙදන්න උනේ. ඒ කෑමට වටිනාකමක් දුන්න හින්දා නේද අපි මේ කෑම එක අනේ අපරාධනේ ඒ විදිහ සිතුවිලි උඩ නේද මේ ඉතුරු ටික ඔක්කොමට යන්නේ කියන එක එන්නේ.
මට එනවා මෙහෙම. ඒ කියන්නේ කෑම ඉතුරු බව දැනගන්න පළවෙනි ප්‍රකට වීම එනවනේ. ඒකට අනුව ඒකට අපි මේ කියන්නේ රියැක්ට් කරනවා තව සිතුවිලි හදන්න නැතුව. අන්න එහෙම දෙයක් ඔතන වෙන්න ඕන. එතකොට තමයි ගනුදෙනුවක් නැත්තේ. නැතුව මේක බල්ලෙක් හොයන්න එකයි කෑම විසි කරලා දුකයි අනම්මනම් කියලා ඒ වගේ සිතුවිලි එනතු පළවෙනිම ප්‍රකට වීම එනවනේ මේකට මොකද්ද කළ යුත්තේ කියලා. ඒකට අපි එතකොට සමන්ති මහත්මිය දැන් අපි ප්‍රායෝගික ජීවිතෙත් එක්ක දැන් අපි හිතමු අපි මෙඩිටේෂන් වල අපි භාවනාවේ එකට යනවා. දැන් ඇත්තටම රියල් ලයිෆ් එකේ උන්වහන්සේ මේක දුන්නේ අපිට මොකක් හරි ටක් ගාලා අවබෝධ. එතකොට දැන් ඔන්න කෑම ඉතුරුනා. දැන් මහත්මියකින් කෑම ඉතුරුනා කියලා දැනගත්ත එක තමයි ඇත්ත වශයෙන්ම එතන මගේ කරගෙන ඊට පස්සේ උත්තර හොයන්න ගියේ. කෑම ඉතුරුනා කියලා දැනගත්ත කියන එකනේ. හැබැයි ඉතින් කෑම ඉතුරුනා කියලා දැනගත්ත කියලා නෙවෙයි. ඒ කියන්නේ කෑම වලට කරන්න ඕනේ මොකද්ද කියලා පළවෙනි ප්‍රකට වීම එන එකට අපි අනුගත වෙනවා තව ඕල්ටර්නේටිව්ස් හිතන්න යන්නෙත් නැතුව ඒන සිතුවිල්ල ජජ් කරන්නෙත් නැතුව වගේ එකක් තමයි මං කිව්වේ. ඔව් ඒකට ඉතුරු කෑම ටික තමයි අපි ප්‍රශ්නේ කරගත්තේ. දැන් ඔය කතා කරන දන්නේ මේක තියෙන ඒවා ඊට පස්සේ එහෙම නෙමෙයි නෝන ඒ ආකාරයක සිදු වෙන දෙයක් නේ මුළු ලෝකෙම හැම ගෙදරකම සාමාන්‍යයෙන් යුරෝපයේ ඔක අඩුයි ටිකක්. මොකද දැන් මේ වගේ මේ සංස්කෘතිය තුළ විශේෂයෙන්ම ගෙවල් වල කෑම කන ගෙවල් වල මේ විශේෂයෙන් මේ ආසියානු සංස්කෘතිය ආසියාවෙත් විශේෂයෙන් මේ දකුණු ආසියාවේ හැම ගෙදරකම ඔය සිදු වෙන දෙයක් නේ ඔක. එහෙමයි ස්වාමීනි. කොහොටට කඩවල් ගෙවල් වලින් කන්නේත් නැහැ නේ ගෙවල් වලින් කෑවත් ගෙවල් වලින් කඩවලින් ගෙනල්ලා කනවා මිසක් උලා කනව නෙමෙයි නේ. වැඩිපුර ඒක ගේන්නේ අවශ්‍ය ප්‍රමාණයට ඉතුරු ඉතින් බොහොම පොඩක් ඉතුරු වෙන්නේ. ඉතින් කිජ්ජේල මොනවා හරි ඒක නෙමෙයි මේ අහන්නේ දැන් මේ සාකච්ඡාව සඳහා මේක ඉදිරිපත් කළා තියෙන්නේ. එහෙමයි. ඒක ප්‍රැක්ටිකලි මේ හැමතැනකම මේ විශේෂයෙන් මේ බෞද්ධ කියන මිනිසයා තුල තිබෙනා වූ තත්ත්වයන් වෙන්නන්නේ අනිත් ආගම් වල තියෙන්නේ. ඉතින් හැම කෙනෙක් මේ තත්ත්වය මේ විදිහට එන්නේ මොකද්ද කියන එක මේකෙන් අදහස් කරන්නේ මේක මහද සිතුවිලි මේවා කළා මේක නතර කළා අපි දැන් මේ නිවනක් හොයන එක නෙමෙයි මේ අහන්නේ. මමයා කියන එක තේරුම් කරගෙන මේ අපේ තිබෙනා පොදු ප්‍රශ්න වලට උත්තර හොයනවා නම් මෙන්න මෙතනට උත්තර හොයන්න ඕන කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහායි මේක මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉන්සා ඒ ආකල්පයෙන් ඒ අරමුණෙන් මේ සාකච්ඡාව කරන්නේ. එහෙනම් ඊළඟ මොහොතේ ඒ ප්‍රමාණයට විතරක් කිව්වනම් හරි ස්වාමීන් වහන්සේ. නෝනා ගෙදර කැම තියාගන්න එකක් දැම්මම ඒත් ඔය ප්‍රශ්න වෙනවනේ. ගෙදර තියෙන ඉතින් අහල් ටික උයන් අරගෙන අහල් ටික ඉතුරු අහල් ටිකට මොකද කරන්නේ කියලා ඒත් ප්‍රශ්නේ අයහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ පින්ඩ පාත එහෙම ඉතුරුනහම උපහාසෙ මොකද කරන්නේ? වාහි ඉතුරුනම ස්වාමීන් වහන්සේට කරන්න තියෙන්නේ ඔය මේ කාර්යය තමයි. ස්වාමීන් වහන්සේට දස්තිනියක් කියන්න තියෙනවා මේ. එහෙමයි. එහෙමයි. සිංහල ගන්න යාපැත්තේ මේ මාළු ටැංකියක් නෙමෙයි ඔය ස්විමින් pool එකක් තියෙනවා. ඒක දැන් මාළු ටැංකියක් වෙලා තියෙන්නේ. ඒකේ මාළුයි ඉන්නේ. එතකොට ඔබ වහන්සේ මාළු ටැංකියට දානවද ඩස්බින් එකට දානවද කියලා සිලෙක්ෂන් එකක් ඉන්නේ නැහැ නේ ඔබ වහන්සේට. සිලෙක්ෂන් එක නැතුණාද ඉතින් මාළුන්ට කැමර දෙන්න පුළුවන් දෙයක් ඒක ඇතුළේ තියෙනවා. බත් දෙන්න බෑනේ මාළුන්ට ගන්න මේ ටැංකියට දාන්න බෑනේ. මාළුන්ට සමහර දවස්වලදී මාළුන්ට දෙන අවස්ථා තියෙන නැත්තේ නෑ. ඔව් බිස්කට් පාම්බන් බිස්කට් නේද ඔක්කොම බිස්කට් නෙමෙයි. මුකින් කකර වගේ බාගුන්ට එතන වතුර දාන්න පුළුවන් ගතු නැතේ දෙරොටක් ගාලා. ඒ වගේ තුනක් සමහර වෙලාවට මමලා තුනක් දැන්නේ මම දාන අවස්ථා තියෙනවා. ඉතින් ඒක ගල්නාද කරන ආකාරයේ ඉතින් ඕන්ලා ඉතින් බලන් ඉන්නේ කොහොමද කරන්නේ? නැහැ ස්වාමීන් වහන්සේ ඒ වාදවතාවට පස්සේ ස්වාමීන් සාමාන්‍යයෙන් කරන්නේ ස්වාමීන් වහන්සේගේ ආහාරයට වැඩමීමට අවශ්‍ය දාන ටික පාත්‍රයේ ඉතුරු වෙද්දී ඉතුරු ටික ඔක්කොම අයින් කරනවා. අයින් කළා දැන් මේ දවස්වල නම් මෙතන ඉස්සරහා අපිට ඔය මේ ගයක් හදනවා. මේ මහත්තුරු තමයි ස්වාමීන් වහන්සේට කප්පියෙන් කරන්නේවත් මේ ලෙහාගෙන නවතුනා. ඒ අය සමහර ආවොත් එතන ඒ වෙලෙම දෙනවා. ඒ නැත්තම් ස්වාමීන් වහන්සේ අත් කළා. ඊටික ඒගොල්ලෝ ගිහින් දෙනවා. බතුදි ගිහින් ඒගොල්ලන්ට. තමයි ස්වාමීන් වහන්සේ බලන්න පුළුවන් ප්‍රමාණය විතරයි පාත්‍රය ඉතුරු කරගන්නේ. දාන දෙන්නේ ඒ විදිහට තමයි නම් සමහර ලාවට ඉතින් දෙනකොට ඉදිරියට වෙනස්කම් වෙනවනේ. එහෙමයි.
නාසය කරන දායිනලම පිළිපාද වන්දන පටන් ගන්න දායිනල කරන ක්‍රම ඒකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මහත්තයා මොකද්ද කියන්නේ ගියේ? නෑ මම කියන්නේ සයන්නාන්සේ මේ ප්‍රකාශ දේශනා කරා. එතකොටම අපිට මේ ස්වාමීන් වහන්සේ උතන දුන්නේ අපි එදා අපි ජීවිතේ කරන එදිනෙදා ප්‍රශ්න වලින් අපි තෝරගන්න කොහොමද ඒ ඔප්ෂන්ස් වලින් අපි එතන වෙනස් වෙන හැටි කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ කැමැත්ත අනුව අපි වෙනස් වෙන බව. මහත්මිය දැන් මෙහෙම කිව්වොතින් දැන් ඔය ඉතුරු වෙන කෑම කියමු. කෑමද අපි නිකන් ප්‍රැක්ටිකලි හැම ගෙදරක වෙන දේ ඔය ඉතුරු වෙන කෑම මම නිකන් සාමාන්‍යයෙන් බැලුවොත් දැන් ඒක හොඳ කෑම එකක් නම් ගොඩක් කට්ටිය තියාගන්න කැමතිනේ. රැට කන්න එහෙම. අකමැති කෑම එකක් නම් අකමැති නෙමෙයි එච්චර වටිනාකමක් වගේ ඒකට සම්මේ එකක් නැති එකක් නම් ඒකට තමයි ඔප්ෂන්ස් අනිත් තුනට වැටෙන්නේ කියන එක. එතකොට අර කුරුල්ලා ඒ වෙලාවේ කන්න විතරක් කරා යන එකයි මිනිහා තව ඒවා තීරණ ගන්න එකයි. ඔව් එකතු කරන් හරි ගිනිහිලා ඒ කුරුල්ලා තියාගන්නේ නැහැනේ පස්සේ කන්න වෙන කෙනෙක් එහෙම. එතකොට එහෙමනම් එතන මිනිහාගේ කුරුල්ලාගේ වෙනස ඔය දැන් අපේ ඔය රුචි අරුචිකම් එක අනුශේධ ස්වාමීන් වහන්සේ එතන ඒක තමයි කුරුල්ලාට නැති අවස්ථාව මිනිසාට ඇවිල්ලා තින්නේ ඇයි? කුරුල්ලාගෙත් පැටව ඉන්නවා. කුරුල්ලා දැන් පැටවුන්ට පැටව කාලේ කුරුල්ලා පැටියන්ට අර යනවනේ. ඉතින් මේ බැල්ලි බලු පැටියට කිරි දෙනවනේ. ඒ ඊට පස්සේ බැල්ලි මේ කෑම හොයලා බලු පැටියට ගෙනත් දෙන්නේ නැහැ. බලු කෑම තියනවා කියලා බලු පැටියට අඬ ගන්නෙත් නැහැ බැල්ලි. අන්නතර කෑම දිනුන කියලා කාලා වරන් කියලා කියන්නෙත් නැහැ. එකගෙන යන්නෙත් නැහැ. බෑ ඉතින් පුංචි කාලේ ඌට මේ කිරි දෙනවා. ඒල දෙනත් ඒ වගේ. හැම සතෙම මේ වගේ. ඉතින් සතාට තියෙන අවශ්‍යතාවයට වඩා මිනිස්සයා මේ අවශ්‍යතාවය කොහෙන්ද ආවේ කියන එක තමයි මෙන්න ඔතනින් දැන් ඔන්න ඔය මතු කරපු ඒකත්ෙන් බැලුවා නම් තව ටිකක් උඩ හොයාගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කියන්නේ නිත්‍ය සංඥාව. එදා අපි කරන්න ඕනේ කියන එක. එන මනුස්සයෙක් කරන්නේ කන්ඩිෂන් කියලා අපි කතා කරේ. ඔව් ඒක තමයි. ඒක නමුත් අපි ඩීටේල් යන එකක් නේ මහත්මිය දැන් බලන්නේ මේක ලයික් පොඩ්ඩක් එතනදී මහත්මිය හිතන්නේ නැද්ද අපි වැඩිපුර ඒකට කියන්නේ මට හිතෙන ඇබ්බැහිය මිනිස්සුන්ගේ ඇබ්බැහිය වැඩි කරගන්නවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කියන්නේ කුරුළු අම්මා පැටියට දීලා අයින් කරනවා නම් හැබැයි මනුස්ස අම්මා තව හැබැයි තමන්ගේ කොටස වැඩි කරගන්න හැබැයි ඊට වඩා ලංකාවේ නෙමෙයි ඒෂියන් අම්මලා තවත් හැබැයි වැඩි කරගන්න. ඒ කියන්නේ දැන් පිටරට කියන්නේ ෆොරින් යුරෝපියන්ස්ලා එහෙම අවුරුදු 16 දී ළමයා වෙලියට දානවනේ. ඒතර ඒක කන්නත් ඕනේ නැහනේ. අපි තවත් ඒ ගනුදෙනුව වැඩි කරගෙන. දැන් මට හිතුණා කල්චර් එක තියෙන හින්දා තමයි මිනිස්සුන්ට ඒක උනේ කියලා. ඔව් කල්චර් එක හරහා දාගත්ත කන්ඩිෂනින් නේද? ඒ කියන්නේ ඒකනේ දැන් දැන් ඒකත් බැලුවතින් අපේ දැන් මන් දන්නේ මට දැන් පස්සේ මට වැටහිච්ච දෙයක් දැන් අපේ කල්චර් එකෙන් අපිට කියලා තියෙනවානේ දැන් අම්මා තමයි කුස්සිය අස් කරන්න ඕනේ අම්මා තමයි සුද්ධ කරන්න ඕනේ අම්මා ඒ විදිහේ ඒ කියන්නේ නිකන් ස්ට්‍රක්චර්ඩ් ඒවා තියෙනවානේ ඒ ඔක්කොම ඔය නිකන් බිලීෆ්ස් තමයි මට අන්තිමට තේරුනේ මම ඇත්තට උන්වේ தත්ත්වය තමයි ආරම්භ වුණේ ඔය ගෑණී මිනිහ දෙන්නෙක් විදිහට දැකලා අර මේ ගහේ අත්තක් කඩාගෙන වහපු වෙලා ඇති වෙච්ච தත්ත්වය තියෙන්නේ. එතකම් මිනිස්සයයි කුරුල්ලයි මිනිස්සයයි බල්ලයි මිනිස්සයයි මේ අලියයි අතර වෙනසක් තිබුණේ නැහැ. ඔක්කොම හිටියේ වනාන්තරයේ ඔක්කොම එකට හිටියා. සතුම මරාගෙන කෑවෙත් නැහැ. සතු මරාගෙන කන සතු මේ උගේ කෑමට. හැබැයි ඉතින් මිනිස්සු සතු මරාගෙන කෑවෙත් නැහැ. මිනිස්සු අර පොළවේ තියෙන
මේ සාරි උරා බීලා හිටියා. ඊට පස්සේ තමයි ප්‍රශ්න මතුවේ. තුන්වෙනි ප්‍රශ්නේ නිසා ඇති වුණා වූ තත්ත්වය තමයි ඔය දැන් මම කියන එකේ දැන් ඔය ගහගෙන දැන් ඔය ලෝකෙම තියෙන ප්‍රශ්න ඔතනයි තියෙන ප්‍රශ්න ආරම්භය. ඔතනටයි දැන් බෙහෙත් දෙන්න ඕනේ. හරි අමාරුයි ස්වාමීන් වහන්සේ. මොකද ඒක මොකක්ද ඒක කියන්නේ? මුල් ඇදලා වැඩි වගේ පුදුම විදියට මුල් ඇදලා. ඒක මම ඒක gedara වුණත් එම්ෆසිස් කරන්න යනකොට ඇයි එහෙම මගේ රෝල් එක කියලා එකක් නැහැ මේක නෝමල් රෝල් එකක් නේ ඇයි අපි පුළුවන් එහෙම ඒක ගොඩක් දුර ගිහින් වගේ එකක් තමයි මට ප්‍රැක්ටිකලි තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. තවයි නෝනා ඒක තමයි නෝනා මේකට මේ ඉමීඩියට් අර මේ පොත්තු ගහන වගේ සොලියුෂන් නෑ මේකට. මේක ඉතින් ආදරේ පුරුදු කරගන්න මෙතනට. ආදරේ පුරුදු කරනවා කියන්නේ දැන් ඔතන ඔය හතරේ ආදරේ තියෙන්නේ කොතනද අනිත්‍ය ප්‍රේමේ තියෙන්නේ කොතනද කියන දැන ඔය සාකච්ඡා කරන්නේ නැතුව මේක සාකච්ඡා කරලා වැඩක් වෙන්නේ නැහැ. දැන් පැයකට ආසන කාලයක් ගිහලා තියෙනවා මෙතනින් මේක නතර කරන්න නැතිද? මහත්තරු හොඳයි මොකක්ද මේක? සෝමනස මහත්මී කියන්නේ නේද? ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රශ්න හතර බේස් කරලා අද ඩිස්කෂන් එකේ යමක් ගන්න යනවා නම් 1 2 3 4 දැම්මොත් ඒකේ ඔප්ෂන්ස් හතරට දැන් අපි හතර දෙනාට එන්නේ උත්තර හතරක්නේ. ආදරේ ප්‍රේමයේ පැත්තෙන්. එතකොට ආදරේ එක එන්නේ උත්තර හතරට දැන් තමන් හේතුව හොයන්නේ. ඇයි මම පළවෙනි එකට මේක කියන්නේ ඇයි මම හතරවෙනි එකට මේක කියන්නේ ඇයි? නැත්නම් ආදරේ ගැන කරන්නේ ආදරේ තියෙන උතන දිග ලෝකේ. නේ ආදරේ තියෙන තැන මම මෙන්න මේක මං කියන මේක අතෑරීම. ආදරේ ගැන අතෑරීම. ඔව්. අතෑරීම තියෙන කොතනද කියලා මං කියනවනම් මං අයි එතන අතෑරීම කියලා කියන්නේ කියන එකට තමයි දැන් උත්තර දෙන්න ඕනේ. ඒගොල්ලෝ කැමති වුණාත් අකමැති වුණාත් උත්තරේ නිවැරදි නම් ඒ උත්තරේ පිළිගන්න වෙනවා. ඔව් මං එකක් ෂුවර් දැන් ආදරේ එක එන්නේ එක අනිත් පැත්තේ ප්‍රේමේනේ. ප්‍රේමයේ වැඩිම තව කෙනෙකුට දෙන එක. ඒක මහත්මීන් කොහොමද? එක කොහේද මහත්මීන්ගේ? ආදරේ කියන්නේ ගන්න වෙනවනේ ප්‍රේමය කියලා කියන්නේ තනි කරම එක පරාසයක්. ප්‍රේමය කියන්නේ ආදරේ කියන්නේ එක කෝණයක. කෙලවර. එහෙමයි ස්වාමීන් වහන්සේ මම කිව්වේ. ආදරේ පරාසයක් නැහැ. ආදරේ ගැටලුවක් නැහැ. එහෙමයි. එතන. ඉන්නේ එක දක්වාම තිබෙන සම්පූර්ණ පරාසය තමයි ගනුදෙනු කියලා කියන්නේ. ඒක තමයි ප්‍රේමය කියන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම ඔය concept එකට එකඟ වුම එක ප්‍රශ්නයක් අහුවොත් ඒ කියන්නේ ප්‍රේමයේ 100 ඉඳලා ප්‍රේමයේ බිඳුවට යන තැන ඒ බිඳුවෙන් එහා පැත්තේ ආදරේ පටන් ගන්නවා කියන එකද ඔබ අදහස? ඔය ප්‍රේමයේ බිඳුව වෙන්න ඕන ආදරේ තියෙන ඉතින් ආදරේ කියන එකට ඉලක්කමක් නැහැ. ආදරේ කියන එක වටිනා ගමන් නැහැ. ආදරේ එතනින් බිඳුව කියන පොයින්ට් එක තමයි ආදරේ. ඒක ආදරේ බිඳුව. එහෙම තමයි සයන්ස් 2 ends. ඉතින් පටන් ගන්න 2 end එක නැහැ. ආදරේ කියන්නේ බිඳුව, ප්‍රේමය කියන්නේ එකේ ඉඳලා ඒකට එක. එකේ කියන්නේ ඒකට බිඳුවේ ඉඳලා එනකොට දශම එකේ ඉඳලා. තවත් එහාට කියන දශම බිඳුව එකේ ඉඳලා. තවත් එහාට කියන දශම බිඳුව එකේ ඉඳලා. මොකක් හරි බිඳුවට ඇඩිෂන් එකක් ආවනම් ඒ ප්‍රේම. හරි. ඒ කියන්නේ ස්කේල් කරන්නේ ප්‍රේමය ආදරයට නෝ ස්කේල්. එතකොට ගන්න ස්කේල් එකක් කරන එක මයින්ඩ් මුන්දන්න නෑ ඒකට. එහෙමයි. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් එදා ඔබ වහන්සේ ඔක කියද්දිත් මට හිතුණා අර ඉංග්‍රීසි කියවනක් තියෙන if you love something set it free කියලා. ඒක තමයි ආදරේ කියන්නේ. අතාරින්න ඕනේ. කියන්නේ ළඟට ගෙන්න ගන්න, පරිස්සම් කරන්න, එහෙම නැත්නම් යාව තමන් සතු කරගන්න, තමාගේ අමානිය තියාගන්න. ඒක ආදරේ ප්‍රේමී. එහෙනම් මේකේ ප්‍රේමයම තමයි හතරට බෙදන්න පුළුවන්. ආදරයක් නෑ වගේ මට. මේ ඔප්ෂන්ස් අතර. මහත්මිය ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඔන්න මම යම්තන් එකක් දාගත්තා මේකට ප්‍රේමයේ උපරිම තියෙන්නේ තව කෙනෙකුට දෙන එක. ඔව්. ඊට පස්සේ දෙවෙනි එක Tamanට තියාගන්න එක. ඒතර අර තව කෙනෙකුට දෙන එකට බල්ලක් ඉන්නවා. බල්ලා හරි සතා. නෑ. තුනට සතා තියාගන්නේ. ඒ කියන්නේ එක කාට මට දැනෙන්නේ මට එහෙම ඒ කියන්නේ ඩිෆරන්ෂিয়েට් කරන ලොකු ස්කේල් එකක් නෑ නිකන් ළඟ යනවා වගේ. හැබැයි කාට හරි දීලා ෆීඩ්බැක් එක එනවනේ.
ඒ හින්දා එතන ගනුදෙනුව වැඩි. ප්‍රේමයේ ගනුදෙනුව වැඩි. දෙක තමයි Tamanටම තියාගන්නවා. ඒ කියන්නේ තමන් හරි ඒක තමන් එක්කම තමන් ඇක්නොලෙජ් කරගන්නවනේ. එතනත් ප්‍රේමයේ ගනුදෙනුව වැඩි. තුන්වෙනි එක මේ සත්‍යාට දෙන එක. සත්‍යාට දෙන එකේ එතනත් අර ඇතුලේ ගනුදෙනුවක් තියෙනවානේ. අනේ මේක කාට හරි යූස්ෆුලි යූස් වුණා කියලා. එතනත් ගනුදෙනුවක් තියෙනවා තමන් එක්ක. එතනත් හැබැයි ප්‍රේමය හතර විසි කරන එක. එතන මොකද්ද තියෙන්නේ? ආදරය එතන කිසිම දෙයක් ඊට පස්සේ ෆිනිෂ් වගේ කියලා. මේ chapter එක මෙතනින් ෆිනිෂ්. එතකොට මහත්මිය අර තමන්ට තියාගන්න එක ප්‍රේමයේ දෙවණියකට දැම්මනේ. ඔව් මට හිතෙන්නේ දැන් අර තමන්ම සතුටු කරගන්න ෆ්‍රිජ් එකට දැම්මා කියලා. ප්‍රශ්න දාටිය සරල කරගන්න මොකද්ද? පොඩකින් ඔය ප්‍රශ්න දාටිය සරල කරගන්න මෙන්න මෙහෙම. දැන් ඔය ගෙදර තියෙන කෑම ගොන් දැන් තව විස්තර මේගොල්ලෝ ඔකට තව නිර්මාණ දාගෙන ඉන්නේ. එහෙම නැතුව ගෙදර ගහේ තියෙන පොල් ගහ, ඒ කියන්නේ ගෙදර වත් තියෙන පොල් ගහේ පොල් ගෙඩියක් වැටලා තියෙනවා. පොල් ගෙඩියක් කියන එකත් අපි පොල් ගෙඩියක් නේ අපි අඹ ගෙඩියක් කියලා දාන්නේ එතනට. අඹ ගෙඩිය වැටලා තියෙනවා. එහෙම නැත්නම් අඹ ගෙඩිය වැටලා අඹ ගෙඩිය ගහේ තියනවා කියන්නේ. එහෙමයි. අඹ ගෙඩිය ගහේ තියනවා ඉදිලා කන්න පුළුවන් මට්ටමට. දැන් ওই ඔප්ෂන් හතරේ අන්න එකට දාලා ඉවරලා දැන් උත්තරේ වань. හැබැයි එතන ටිකක් වැඩිපුර ඔප්ෂන් එකක් එන නිසා අපි කැඩුවේ නැත්තම් සතිකුට කන්න යන්න let it be වගේ කියලා තියෙනවානේ. ඒක තමයි සතිකුට කන්න පිටි දෙන කෙනෙක් කියන්නේ. ඒක තියෙන ඔය ඔප්ෂන් එක තියෙනවනේ එතකොට. සතෙක් කන්නේ නම් තමන් සදා පරිස්සම් කරන සතන් කන්න පරිස්සම් කරන තමන් කොලේ එක කොලොත්තර වහන්න පුළුවන් සතෙක් කන එක නවත්තන්න. එහෙම නැත්නම් ඒක භූමිනාශ ගහන්න පුළුවන් නොබුදවල කරන්න පුළුවන්. ඒව නොකර ඒක ප්‍රීතියෙන් හරිනවද නැද්ද කියන එක එතන තියෙනවනේ. එහෙමයි. දැන් පාර යන එක්කෙනෙක් අතු කඩාගෙන යන්න පුළුවන් ඕන වෙලාවක වෙන්න පුළුවන් එතකොට. එහෙමයි. ඒ කෙනෙකුට තමන් දෙන්නේ නැහැ. නමුත් පිට කෙනෙක් කඩාගෙන යනවා තමන් ඒ දිහා බලන් ඉන්නවා තමන් ඒකේ මේ ඒක ගණක් ගන්න නැහැ. එහෙම නැත්නම් ඒක වැටිලා ගහයට උණු වෙලා යනවා. ඒක තමයි ඩස්බින් එකට දාන්නේ. ඔන්න ඕකෙන් එක්ක තමන් තීලිලා තමන් කල්ලා අරන් තියාගෙන තමන් මේ පරිහරණය කරන ගන්නවා. එහෙම නැත්නම් මේ පාර යන කෙනෙකුට කඩාගෙන යන්න ඕන කෙනෙක් දෙයක් කරන්න ඉඩ දීලා තියෙනවා. එහෙම නැත්නම් සතුන්ට ඒකට කාලය යන්න ඉඩ දීලා තියෙනවා. එහෙම නැත්නම් ඔය ගහයට වැටලා කුණු වෙලා යනවා. ඒක තමන් ඒ ගැන බලන්නේ නැති එකක් කියලා. අන්නේ විදිහට දාලා උත්තර හෙව්වොත් එන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් අඹ ගෙඩියක් වගේ නම් දැන් මමයා ගැන මේ කතා කරන්නේ. මමයා එතකොට බලවත්ම මමයා ඉන්නේ කොතනද? මමයා කියන්නේ එතන මටම කියන එකයි. මමයා කියන්නේ අපිට කියන එක නෙමෙයි. මමයා කියන්නේ මගේ තනි පැත්තෙක්. ඒකට සංසාරයත් එක්ක එකතු වෙලා තියෙන එක. ඒක මේ භවෙ විතරක් නෙමෙයි. තමන්ට කඩා ගන්න එක තමයි. තමන්ට කඩා ගන්න. එහෙමයි. ඔය ගෙදර පවුලෙත් ඉන්න තව 3-4 දෙනෙක්. ඔව් තමන්ගේ පවුලට. ස්වාමීන් වහන්සේ එතන අර ඔප්ෂන් 4ක් වගේ ඒ ඔප්ෂන්ස් ටික කැටගරයිස් කරලා දුන්නොත් අපිට ලේසියි. නැත්තම් මේක ඕපන් එන්නේ. අපි අර තුනම මට එන්නේ අර තුනම ආදරේ මේක ප්‍රේමය කියලා. මොකද අතන අපි බලන්නේ නැහැනේ බිම වැටලා කුණු වෙනවද කවුරු හරි කඩාගෙන යනවද සතෙක් කනවද කියන එක අපිට අදාළ නැහැ. මට එකපාරට මට හිතෙන්නේ ඒ කියන්නේ ඒක මොකද්ද? ආදරේද ප්‍රේමේද? ආදරේ. ඒක මොකද අපි ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ මොකක් වුණත්. ඒ කියන්නේ වෙනස් කරන්න යන්නේ නැති තැන තමයි ආදරේ. ඔව් ඒක අපිට අදාළ නැහැ. අපි මම දකින්න දේ අවසරයි මේ එතන දැන් අපි අඹගෙඩිය දැකලා ඉවර වෙලා අඹගෙඩිය ඔහේ තියෙනලා සතෙක් ආපු දෙන් කියලා හිතනවා නම් එතන අපි මමයා තියෙනවා
ඊට පස්සේ වෙන කවුරු හරි කඩාගත්තත් කමක් නැහැ. මගේ අඹ ගෙඩිය කමක් නැහැ වෙන කවුරු හරි කඩාගත්ත කියන තැනත් මමයා තියෙනවා. එතකොට ඒක බිම වැටලා කුණු වුණොත් මමයා එතන අපි ගණන් ගන්න නැහැ කියලා තමයි මම හිතන්නේ. එතකොට මහත්තයා අපි බලාගෙන ඉන්න එපා බිම් වැටලා කුණු වෙනවද පාරක මිනිහෙක් කඩාගෙන යනවද සතෙක් කනවද කියලා අපි එතකොට බලාගෙන ඉන්න එපා එතකොට. ඔව් දැන් අනිවාර්යෙන් අපි දකිනවනේ කවුරු හරි කඩා ගන්නවා. ඒකට කමන්නේ කියලා දීලා තියෙනවා නම් එතන මමයා තියෙනවා. ඒ අපේ අඹ ගෙඩිය කමන්නේ ඔය කඩාගෙන ගියපු දෙන් පවුනේ බඩගින්නට නේ. ඒ වගේ මොකක් හරි හිතන්න. එතන මම ඉන්නවා. සතෙක් කෑවත් ඒ වගේම තියෙනවා. හැබැයි කුණු වෙලා වැටලා ගිහිල්ලා කවදා හරි අපි දැක්කොත් කුණු වෙලා වැටලා කියලා ඒත් අපිට ඒක කුණු වෙලා වැටලා කියලා අපරාධි කියලා හිතෙන්නේ නැත්නම්කට තියෙනවා නම් එතන මම යන්නේ. ඇයි මහත්තයා අපේ අඹ ගෙඩිය කිව්වේ? ඔව් දැන් මමයා තියෙන නිසානේ අපේ කියලා එතන ප්‍රකට වෙන්නේ. මගේ අඹ ගෙඩිය වෙන කවුරු හරි කඩාගෙන යනවා කියන තැන ඒ වෙන කවුරු හරි කඩාගෙන යනවා කියන තැනම මම ඉන්නවා. වෙන කවුරු හරි ඉන්න තැන මම ඉන්නේ නැහැ. වෙන කවුරු හරි ඉන්න නම් මම ඉන්න ඕන. අන්න හරි. ඔය මට හිතෙන්නේ ඔන්න උත්තර මහත්තයා හොඳ පොයින්ට් එකක් කිව්වේ. වෙන කවුරු හරි සහ මම අතර නේ මේක ඔප්ෂන්ස් දාගෙන තියෙන්නේ. හැබැයි එතන මහත්තයා කන්ඩිෂන්ස් දාලා නේද එතනට. එහෙම නැතුව කන්ඩිෂන්ස් දාන්නේ නැහැ මම මෙතන වෙන කවුරු හරි කඩාගෙන යනවා කියන තැනම අපි නොකියන ව්‍යංගාර්ථයෙන් අපි ඉන්නවා ඒතොල. ඒ කියන්නේ මම ඉන්නවා. කන්ඩිෂන් එක ඔව් එතකොට මහත්තයා ඉන්නේ මහත්තයා වෙන කවුරු හරි කඩාගෙන යනවා කියලා ඇටෙන්ෂන් එකක් දැම්මොත් මම කියන්නේ එහෙම නෙවෙයි. ගහේ ගෙඩිය තියෙනවා. සතෙක් කෑවත් කමක් නැහැ බිම් වැටලා කුණු වුණත් කමක් නැහැ කවුරු හරි කඩාගෙන ගියත් කමක් නැහැ කියලා. මොකද ඇත්තටම මොකද්ද අඹ ගෙඩියට උනේ කියලා මම දන්නෙත් නැහැ. ඔව් දැන් අපි අඹ ගෙඩිය තියෙනවා අපි ඇටෙන්ෂන් දාන්න ඕනේ අපි කවදා හරි දකින්න අඹ ගෙඩිය නැහැ කියලා. ඒ කියන්නේ අපේ එතනට එනවා කවුරු හරි කඩාගෙන කියන අද කවුරු හරි කියන තැන අපි ඉන්නවා. ඒ කියන්නේ මම ඉන්නවා. එතකොට කුරුල්ලා මොකද කරන්නේ? කුරුල්ලා ගහේ භාගයක් තියාගෙන කන්නේ. එතකොටත් අපි දෙනවා අන්න කුරුල්ලා කාලා. ඒ කියන්නේ කුරුල්ලා කාලා තියෙන්නේ මගේ අඹ ගෙඩිය. මම කියන්නේ කුරුල්ලා අඹ ගෙඩිය දකින විදිහයි ඌට ඔප්ෂන්ස් නැහැනේ. ඔව් කුරුල්ලාගේ ගෙදර නෙවෙයිනේ අඹ ගහ තියෙන්නේ. එතන ඌ හිතන්නේ නේද අල්ලලා නෑ මහත්තයා මම කියන්නේ කුරුල්ලා ඔය ඔප්ෂන්ස් වලින් ගන්න එකයි මිනිස්සයා ගන්න ඔප්ෂන්ස් අතර උතන වෙනස තියෙන්නේ දැන් ඉගෙන ගන්න. ඒක තමයි එතන දැන් අපි ඔතන සාමාන්‍යයෙන් අර කියපු නැති ඔප්ෂන් එකක් තමයි අපි අඹ ගෙඩිය දැක්කට පස්සේ ඒ වෙලාවේ අපිට ඇත්තටම බඩගින්නක් තියෙනවා නම් ඒක අපි කඩාගෙන කනවා නම් අර කුරුල්ලා වගේ තමයි අපි. ඒක අපේ වත්තේ තියෙන්න ඕනේ නැහැ අඹ ගහ. ඒක අල්ලපු වත්තේත් එහෙම තිබිලා අපි කඩාගෙන ඒ කුරුල්ලා වගේ වෙනවා. අපිට කුරුල්ලා වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිට ওই වෙලාවේ බඩගිනි නම් කෑවා. ඊට පස්සේ ඉවරයි. ඇයි අපිට කුරුල්ලා වෙන්න බැරි කියලානේ ස්වාමීන් වහන්සේ වෙනස බලන්න කිව්වේ. කුරුල්ලා වෙන්න බැරි දැන් අඹ ගස් අපි වටේ මායිම හතර මොකද්ද ටාප් එකකින් හරි වැටකින් මායින් ගහගෙන තියෙන අපි මේ අපේ කියලා. කියන්නේ මගේ කියලා. මෙහෙම කිව්වොතින් මහත්තයා දැන් අපි මට මේක පේන්නේ දැන් අඹ ගෙඩිය දැක්කේ වෙලාවේ අපි හිතනවා අඹ ගෙඩියක් තියෙනවා. මේක කවුරු හරි කඩන් යයිද දන්නේ. සත්තු කයිද දන්නේ නැහැ. එහෙම කියන ටිකක් සිතුවිලි එනෝනේ. අන්න ඒ වෙලාවේදී තමයි මම ඇති වෙන්නේ. දැන් අඹ ගෙඩිය දැක්කම අනේ ගෙඩියක් තියනවා කියලා එතනින් ගියොතින් අවශ්‍ය වුණාම මතක් වෙනවා අනේ අඹ ගෙඩියක් තියනවා නේද? දැන් අද කන්න පුළුවන් කියලා ගන්නවා. නැත්නම් එතනින් ඒක අත්හරින්නත් පුළුවන් නේ. අතහැරීමක් වෙලා නැහැ නේ මහත්මිය එතන. එතකොට මේ අහන්න දැන් ඔය ඊට පස්සේ මතක ඔව් එතකොට ඔප්ෂන්ස් 4ක් දුන්නානේ. ඔප්ෂන් 4ක් හරි අපි කරන જાති. එතකොට ස්වාමීන් වහන්සේගේ ඒ ෆ්‍රේම් එකෙන් අපි එළියට යන්න හොඳ නෑ. එතකොට ප්‍රේමයේ ස්කේල් එක දැම්මොත් කුරුල්ලා කරන්නේ මේ මොහොතේ කාලා යන එකනේ. එහෙමයි. හැබැයි අපිට ඔප්ෂන්ස් තියෙනවා.
ඒ කියන්නේ කුරුල්ලා විතරයි මේ මොහොතට අනුගත වුනේ. අපි ඇයි අනිත් ගොඩක් ඔප්ෂන්ස් වල ප්‍රේමය උනේ කියන එක තමයි උත්තරේ තියෙන්නේ මං කියන්නේ. මහත්මිට අපි තේරෙනවද? ඔප්ෂන්ස් හදා ගන්නවා මහත්මිය. අපි ඒ හැදුනේ කල්චර් එක හින්දා නේද? කල්චර් එක තමයි අනුශය කියලා මට හිතෙන්නේ. කුරුල්ලට කල්චර් එකක් නැහැනේ. උට පාටිස් නෑ ඔය අඹගෙඩිය ගෙනියන්න. ඌට මේ අන්න ඒ වගේ මේක අඹද කියලා උදන්නෙත් නෑනේ. මේක ගුණයි නියුට්‍රියන්ට්ස් කියලා හිතන්නෙත් නෑනේ. එතකොට අපි දාගත්ත මේ ටික නිසා තමයි අපිට ඔප්ෂන්ස් වැඩි වුනේ. ඔව් අපි ඉන්ෆර්මේෂන් ඒක හරහා ගොඩාක් බිල් කරගෙන ඒක උඩ හිර වෙනවා. ඔව් ඒ ඔප්ෂන්ස් වැඩි හින්දා ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඇහුවා ඔය ඔප්ෂන් හතරෙන් ආදරේ තියෙන්නේ කොතනද ප්‍රේමේ කොතනද කියලා. ඒකේ අපි ඒකෙන් පිට යනවා මම හිතන්නේ දැන් නේද? ඔව් එතකොට ප්‍රේමේ තියෙන අර කඩාගෙන ගෙදර ගෙනත් තියාගන්න එක අනිත් තුනම ආදරේ. ඒකේ ඒ වෙලාවේ එක එක්කෙනාටත් බලපානවා. සමහර කට්ටිය කඩා ගන්න නැතුව ඒකට ඇහැ ගහගෙනත් ඉන්නවා. දැන් තේරෙනව නේද ප්‍රේමය කියන්නේ හොයාගන්න බෑ කියන ලේසි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එනේ ප්‍රේමය විතරක් උත්තර දෙය. ඔය හැමතැනකම තියෙන විතර ප්‍රේමය විතරක් කියන එක තේරෙන්නේ නේද? මයි සයින්හස නේච් එක විතරයි ආදරේ. ඔය හැමතැනම තියෙන ගනුදෙනුවක් නේ. දැන් ඕකේ ගනුදෙනුවක් අවම වශයෙන් තියෙනවා. ඕකේ ගනුදෙනුවක් අවම වශයෙන් තියෙන කොතනද ගනුදෙනුවක් නැත්තේ ඇත්තටම. ඒ වෙලාවේ කඩාගෙන කාලා ඉවර මොකක් හරි එතෙන්ට ඒ මොහොතට ඇති වෙච්ච එක අනුගත වුණා. ඒක තමයි ගනුදෙනුවක් කියන්නේ. ඒකත් ගනුදෙනුවක්. එහෙමයි. ඒක තමන්ගේ පැත්තෙන් අමයාගේ පැත්තෙන් උතන ඔය උදාහරණයටම තව පොඩ්ඩක් ඕක එක්ස්පෑන්ඩ් කරොත් මේ විදිහට අඹගහේ අඹ තියෙනවා අඹ ගෙඩි තියෙන විශාල ප්‍රමාණයක් කඩා ගන්නවා. කඩාගෙන අඹ ගෙඩි කීපයක් ඉතුරු කරනවා. පාරයන් මිනිසුන් කඩා ගන්න හරි සතුන්ට ගන්න හරි කියන. එතකොට ඔය උදාහරණෙම තව පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් කරොත් ඒ විදිහට වැඩි කොට තමයි කඩාගෙන අරගෙන යනවා ගෙදර එහෙම නැත්නම් ගෙදරවත් හරි කොහරි දැනකට. එතකොට මේකේ ගෙඩි කීපයක් ඉතුරු කරලා තියෙනවා මේ පාරේ යන කොල්ලන්ට කඩාගත්තට කවන්නේ කවුරු හරි කඩා ගන්න තිබුණාට කවන්නේ නැහැ කියලා. පාර පැත්තට දින ගෙඩි ටික ඉතුරු කරලා දාන තව කීයක් තියෙනවා සතුන්ට කන්න මොකක් හරි තියෙනවද? සාමාන්‍ය කුඹුරු වල එහෙම එකක් තියෙනවනේ කුඹුරු වල දැන් අය කාලේ කරන්නේ. සෙන කුඹුරු වල සාමාන්‍ය පොඩි යද්දක්ම අත්හරිනවා කුරුල්ලන්ට කියලා. කියන්නේ කුරුල්ලන්ට කියලාමයි. ඒක කපන්නේම නැහැ. කුඹුරු බහුණාට පස්සේ ඒක පොඩි කෑල්ලක් සමහර ලොකු ටියදී වල පොඩි කොටසක් අත්හරිනවා. එහෙම නැත්නම් පොඩි ලියද්දක් එහෙම තියෙනවා. ඒක කුරුල්ලන්ටම ඒකට තනි විදිහට සලකලා වගාව විදිහට ගන්නවා. හැබැයි කපලා ගන්නේ නැහැ ගොවියා. ඒක තියෙනවා කුරුල්ල කනවා ඊට පස්සේ මේ හරක් අතහැරියට පස්සේ දැන් කාලේ හරක් ලියලා දානවනේ. ඊට පස්සේ හරක් ඇවිල්ලා එක් කනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වයේ ගමවල. විවගාව. එතකොට අන්න ඒ වගේ මේ අඹගහේ තම ගිඩි කීපයක් ඔය සතුන් කාලයක් දෙන්න කියලා තියලා යනවා. පාර යන කෙනෙක් කඩාගෙන කරේ කියලා කමන්නේ නැහැ කියලා දෙලා යනවා. එතකොට Tamante ටික තමයි අරගෙන යනවා. ඊට පස්සේ ඒක ගහේ ඉතුරු කරපු යා මරලාට ඉතින් වැටලා බිම එල්ල තින්නත් පුළුවන්. එතකොට ඉන්නේ වුණොත් එහෙම තමන්ගේ පැත්තෙන් මමගේ පැත්තෙන් මමයාගේ පැත්තෙන් වැඩිපුරව මමත්වයේ තියෙන්නේ ඔය ඔප්ෂන් තුන ගන්න නැතනේ හතරවෙනි ඔප්ෂන් එක පැත්තකින් තියලා ඒක නෑ කියලා හිතලා ඉල්ල. එතකොට වැඩිපුරම මමයා ඉන්නේ මමත්වයේ වැඩිපුරම තමන්ගේ සංසාරගත මමත්වයේ තියෙන්නේ. කොයි එකේද කියලා බැලුවොත් එහෙම ඔය තුනේ එක හෝ දෙක හෝ තුනම හෝ ස්වාමීන් වහන්සේ ඔප්ෂන් තුන නැවත කියන්නේ එතකොට දැන් ගොඩක් කතා කරගන්නේ කොටසක් තමන්ගේ කැමරට තමන්ගේ පරිහරණය තමන්ගේ ඉන්න පවුලේ පරිහරණය සඳහා කියන්නේ එක්ක විකුණන්නත් පුළුවන් අසල්වාසීන්ට දෙන්නත් පුළුවන් තමන්ගේ දරා ගන්නත් පුළුවන් ඕන දේ සඳහා වැඩි කොටස තමන්ගේ පරිහරණය සඳහා අරගෙන යනවා තමන්ගේ කියන්නේ තමන් අනිය නෙමෙයි අනිත් කන්ටිත් එක්ක බෙදාහලා යන ගන්න. ඔව් පළවෙනි එක. ඊට අමතරව ගහේ කොටසක් ඉතුරු කරනවා කවුරු හරි කඩාගෙන කන්න කවට කවන්නේ නැහැ. ඊට අමතරව මේ සතුන්ට කන්න කියලා තමයි ගහේ කොටස ඉතුරු කරන්නේ. එතන හැබැයි ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් ඕනෙකුණ කඩාගෙන ගන්න පුළුවන්. අනිත් අය සතුන්ට කාලය යන්නත් පුළුවන් කියන එක. ඒක දෙක. තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි එතකොට මේ දෙක තමයි තුනට බෙදෙන්නේ. නේද? මේ දෙකම එකට දාන්නකො එතකොට එන ඔප්ෂන් දෙකයි කියන්නකෝ. කොටස කඩාගෙන වැඩි කොටස
ඉතුරු කොටස ඉතුරු කරලා යනවා කාර්යය කඩාගෙන කන්න ඕ එහෙම නැත්නම් සතුන්ට කන්න. එතකොට දෙවෙනි එක තමයි හැමෝම ටක් ගාලා හොඳයි කියන්නේ එතන තෝරගන්න පුළුවන් නේ. ඔය දෙවෙනි ඒකට අහන්නේ දැන් මමත්වයේ වැඩිපුරම තියෙන්නේ ඕකේ එකේ සංසාරගත අනුසය මට්ටම වැඩිපුර තියෙන ඔය ඔප්ෂන් දෙකෙන් පළවෙනි එකේ දෙවෙනි එකේ. දෙවෙනි එක. දෙවෙනි එකේ. දෙකේම වගේ තියෙනවා. දෙවෙනි දෙවෙනි එකේ. එහෙමයි. දෙකේම එක වගේ තියෙනවා. දෙකේම එක වගේ තියෙනවා. ඒක depend on the situation වගේ එකක් නේද? පළවෙනි එකේ depend on the situation වැඩිනේ. නේ fact and figures අනු දෙන්න ඕන ඕක. දැන් ස්වාමීන් වහන්සේගේ නිරෝධ conditions are fixed now. ඔව් ස්වාමීන් වහන්සේගේ නිරෝධ උනේ වැඩිපුරම තියෙන්නේ කොතනද කියලානේ. ඒතකොට වැඩිපුරම මමත්වය තියෙන තැන. සංසාරගත මොකක්ද එකක් ස්වාමීන් වහන්සේ ඇහුවේ. ඔව් සංසාරගත අනුශය අනුව එතනදී මමත්වය ගොඩනැගෙන්නේ කොතනද කියලා. මම කිව්වේ මට එක ප්‍රකට වෙන්නේ. ඕන දෙන එකට. එක ස්වාමීන් වහන්සේ. එක තමන්ට කන්නනේ. තමන් කොහොම හරි කන්න ඕනේ. මගේ උත්තරේ දෙක. දෙක තමයි. මොකද දන්න දෙක තමයි හදලා ගත්ත දේ. කියන්නේ ඒක තනි කර එන්නේ මේ සංසාර අර දාගත්ත කන්ඩිෂන්ස් වලින්. හැබැයි දැන් උන්වහන්සේ අහපු ප්‍රශ්නේ අනුව සංසාරගත මමත්වයයි සංසාරගතයි දෙකම තියෙන්නේ දෙකේ කියලා. එහෙමයි. දැන් කුරුල්ලෙක් කියලා ගත්තොත් කුරුල්ල තමන්ගේ බඩ පිරෙන්න කනවනේ. එනකොට ඌ තව කෙනෙක්ට කන්න කියලා ඉතුරු කරන්නේ නැහැ නේ. ඒ පැත්තෙන් බැලුවොත් මේක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්. මම ඒක ගත්තේ මෙහෙමයි. දෙවෙනි එකේ තමයි අපි පින් පව් කුසල් අකුසල් ඔක්කොම ක්ලාසිෆයි කරලා සත්පුරුෂයෙක් වෙන්න දෙවෙනි ඔප්ෂන් එකට යන්නේ කියලා. ඒකයි මං කිව්වේ එතන වැඩි කියලා කොටස් කුලකේ වැඩි. ඒ හින්දා දෙක තමයි උතන උන්වහන්සේගේ ප්‍රශ්නෙට උත්තරේ කියලා මට එන්නේ. ඕක තමයි දැන් තේරුම් ගන්න ඕන. ඉතින් ඕක ඕක තමයි සාමාන්‍ය ලෝක ස්වභාවය. ඒ ඔක්කොම ඊට පෙර විදානවා දීලා තියෙන එක්කෙනෙක් ගන්න රුපියල් 5000ක් තියෙනවා. ඒ මනුස්සයා කියලා බැංකුවේ දැන්පත් කරනවා. ඒ මනුස්සයා බැංකුවේ ඉලිරෝන මැරලා යනවා. ඒ මනුස්සයා යාළුවෝ ළඟ රුපියල් 5000ක් තියෙනවා. ඒ මනුස්සයා ඉලිරලා දානයක් දෙනවා. ඒ මනුස්සයා දාන දීලා එළියට එනකොට මැරලා යනවා. කවුද මම යකින් කියන වචනේ නෙමෙයි කාලේ පාවිච්චි කරලා ඇත්තේ. වැඩිපුර අකුසල කරගත්තේ කවුද? Tamante වැඩිපුර අකුසල තියෙන මේකේ මේ කරපු දෙයින් තමන් වැඩිපුර අරගෙන යන්නේ මරණමංචකේදී දෙන්නට මේක සීපත් වෙන්නේ නැහැ කියන කන්ඩිෂන් එක තුල මරණමංචකේදී මේකෙන් වැඩිපුර දෙයක් අරගෙන යන්නේ කවුද කියන එක ඔය කලින් ඔය සාකච්ඡා කරලා ඇති ඔය YouTube එකේ ඇති ඔය. ඒක තමයි දැන් මෙතනක් දුන්නේ. ඒකෝට ඒ කොටසක් කඩාගෙන ගෙදර අර යනවා. ඊටු කොටස අතුන්ට කන්න මේ අතුන්ට මිනිසුන්ට කන්න ඉතුරු කරලා යනවා. ඒකෝම ඔය විදිහට වෙන විදිහට තියෙන උතන. ඒ රෝයි දෙකෙන් වැඩිපුර තමන්ගේ මරණයෙන් පස්සේ තමන්ට අරගෙන යන බලාපොරොත්තු දෙන කොයි එකේද ඒක? අර තමන්ගේ 5000 වේදම් කළා දාන දීපේක්ෂන්. මෙතනදී නේ දිව්‍ය කියන ඒකට දෙන්නේ අතුන්ට හරි මිනිසුන්ට හරි කන්න කියලා ඉතුරු කරලා ගියකින් තියෙන එක. දෙවෙනි එකේ. ඉතින් තමන්ට අයිති වෙන්නේ ඒ ටික විතරයිනේ. මොකද ගෙදර අරන් ගියොත් ඒ අමු ගෙඩිය කල්ලා ගිහලා අමු ගෙඩිය හරි පොල් ගෙඩිය හරි ඕන එකක් දාගන්න පුළුවන් උතන දැන්. ඒක ඒතකොට කල්ලා ඒතකොට ඒක මොකද වෙන්නේ ඊට පස්සේ ඒක ගෙදර අයට බෙදා දෙන්න වෙනවනේ. ඊගෙන් තව දානි දීන ආරම වෙන්න පුළුවන්. ඒකට තව කන්ඩිෂන් වෙන්න පුළුවන්. පොදුවේ ගියොත් එහෙම තමන්ගේ පවුලට ඊට පස්සේ යන්නේ දැන්. තව රස්සාව කරලා ඉල්ලලා එන ගමන් මගදී යාචකයෙකුට රුපියලක් දීලා ඇවිල්ලා ඉතුටි ඔක්කොම ගෙදර ඇවිල්ලා නෝනාට හරි වෙන තන කාට හරි දුන්නා නම් එතකොට ඒ මුදල එයාට තනින් පාවිච්චි වෙන්නේ නැහැ නේ. ඒක බෙදිලා යන පවුලේ අයට. එහෙමයි. ඊගේ දානයක් තියෙනවා. නමුත් දානෙම විතරක් නෙමෙයි එතන තියෙන්නේ. අතන තියෙන කෙලිම දානෙමනේ තියා. ඒක තමයි අර උදාහරණේ දුන්නේ. බැංකුවේ රුපියල් 5000 දාලා යනවා. එයා ඒතකොට මුකුත් නැහැ. රුපියල් 5000 දාලා මරණ ගියාට පස්සේ රුපියල් 5000 හිමිකාරත්වයේ එයාගේ පවුලේ යපෙන කාට හරි පැවරනවනේ. එහෙමයි. ඒක දානයක් තමයි ඒතකොට. හැබැයි දානෙදීමේ අරමුණක් එයා ළඟ තිබෙන්නේ නැහැ. එතන තිබිලා තියෙන්නේ ඒ අය වෙනුවෙන් දානය සඳහා මේක ඉතිරි කරලා යෑම එක.
නමුත් අරක දානේ හොයාගෙන ගිහිල්ලා පන්සලකට ආරෙන්ට ගිහිල්ලා ලොකු සූදානම් කළා. දානයක් දුන්නා නම් ඒ සල්සුන් ගතව දානයක් දීලා තියෙනවා. ඒකට අනුසය මට්ටමේ බලාපොරොත්තු වෙනවා සංසාරේ ඊළඟ භවයටත් මට එවක් ඕන කියන එක. එහෙමයි. ඉතුරු කරලා යන්නේ එහෙම නෙවෙයි ඉතුරු කරලා යන්නේ ඉන්නාට ජීවත් වෙන්න කියලානේ. එහෙමයි ස්වාමීන් ඔක තමයි මමයා කියන එක උඩ ගහන ආකාරය කොතනද කියලා ඔක තමයි මහා නිදාන සූත්‍රයේ බුදුහාම දේශනා කරන්නේ. ඉතින් ඕක තමයි හැම පොයින්ට් එකකදීම අපි ওই ස්ටාර්ටින් පොයින්ට් එක. ඒක ඕක අල්ල ගන්න තමයි දැන් භාවනා කරන්න හැටි කියලා දීලා තියෙන්නේ. ඔයාලා භාවනා කරන්න තුනට තමයි. ඒක භාවනා කරන්න හැබැයි මේකේ මැසේජස් එවන ඌ ගාලා එදා ලව් ලෙටර්ස් එවනවා ස්වාමීන් වහන්සේට. එහෙමයි. භාවනා කරනවා ස්වාමීන් වහන්සේ දැන්. තනියම හරි ගන්න ඕනේ කියලා භාවනා කරනවා ස්වාමීන් වහන්සේ. භාවනා කරගෙන ඉඳලා නේද මේ මාතෘකාවට අනුගත වෙන්නේ දැන් මේකෙන් එතකොට දැන් අපි මේ වැඩ පිළිවිල ඉස්සරහට යනව නැද්ද කියන එක ඔන්න ඔය මත දැන් Tamanට තේරෙනවද නැද්ද කියන එක හරහා තමයි දැන් මේකේ අපි යනවා නම් ඉස්සරහට යනවා නැද්ද කියලා තීරණයක් ගන්න වෙනවා. යනවා නම් කොහොමද කරන්න ඕනේ මොකක්ද ඊළඟට කළ යුත්තේ කියන එක දැන් තීරණය කරන්නයි මේ සාකච්ඡාවේ අරමුණු උනේ අන්න ඒකයි. ඒකෝට අන්නේ සඳහා දැන් සාකච්ඡාව යොමු කරන්නේ දැන් මෙතනින් මේ පිළිබඳව Tamanට තිබෙනා දල අවබෝධය දැන් තේරුම් ගියා නම් ඔතනින් ඊට පස්සේ කළ යුතු කාර්යභාරය මොකද්ද කොයි ආකාරයෙන්ද කරන්න කියන එකට උත්තර දවතින් ලැබෙන්න පුළුවන් මෙයාට. මේ ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ කමාරිතර කාලයක් ගිහලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේකින් ওই ලාස්ට් නිරුද්ධ වෙච්ච සෙෂන් එක බැලුවාම කන්ක්ලූඩ් වෙන්නේ හරි පුදුම විදිහට දැන් මිනිස්සු හිතන දේ නෙමෙයිනේ උතනත් අසම්මතේනේ දැන් එතන දැන් අපි මිනිස්සුන්ට ඕවගේ දෙයක් කන්වින්ස් කරන්න ලෝකෙට දැන් මටත් ඔළුවට පහරක් ගහනවා වගේනේ. ඒ කියන්නේ අපි තව බලාපොරොත්තු තියාගෙන ඔය දැන් දෙවෙනි ඔප්ෂන් එක හරි කියන්න ලෝකේ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දෙවෙනි ඔප්ෂන් එක වැරදි කියන්නේ. ඒකත් ඒ ඇස් වැහිලානේ ඉන්නේ. ඒකනේ දැන් අතන ප්‍රශ්න කෝටියක් ඉදිරිපත් උනේ. ඒක තමයි දැන් අපේ අද මං හිතන්නේ උන්වහන්සේ සාධාරණයක් ඉෂ්ට කළා අපිට තමන් කවුද කියලා අඳුනගන්න. එතකොට තමන් කවුද කියලා අඳුනා ගැනීම දැන් අපි මේ මාර්ගය වඩව ගන්න යන අය විදිහට එතනත් ඔය කොහොම වුණා නම් ලෝකෙ වෙනස් කරන්න කියන්නේ අර රැඩිකල් විදිහට හිතන එකනේ මෙතන. ඔව් හරි ඒකට දැන් තව පොඩ්ඩක් එකතු කරලා දැන් කලින් පළවෙනි ගත්ත උදාහරණෙම දැන් මෙතන දාලා අර ඔප්ෂන් හතරක් තියෙච්ච කැම ටික ඒක කැම ටික ඩස්බින් එකට දැම්මා නම් එහෙම නැත්නම් කැම ටික එතන කුණු වලකට දැම්මා නම් එතන පෞද්ගලික අරමුණක් නැහැ නේ තමාගේ පෞද්ගලික අරමුණ නැහැ නේ එතන. එහෙමයි. ඒක තියෙන්නේ පොදු අරමුණක් නේ. එහෙමයි. මොකද පරිසරයෙන් ගත්තු දේ පරිසරයට ආපහු දෙනවා යා. එහෙමයි. ගහක තියෙන gediya සතෙක් කඩාගෙන කන එකද හොඳ එහෙම නැත්නම් ඒක ගහයට වැටලා යන එකද හොඳ කියන එක තමයි මෙතන තීරණය කරන්නේ. එහෙමයි. පහධර්මයේ කියලා කියන්නේ ඒක ගහට අයිති එකක්. ඒක පොළොවට අයිති එකක්. ඒක පරිසරයයි. ඒක මනුස්සයාට අයිති නැත්තේ නෑ. ඒක තිරිසන් සතාට අයිති නැත්තේ නෑ. හැබැයි ඒක අයුතු ලෙස පරිහරණය නොකළ යුතුයි. එහෙමයි මට ප්‍රකට වෙන්නේ සායින්හස ඔය ප්‍රශ්න හතර අපි ඊළඟ මොහොතේ එන ෆෝරම් එකට දෙමු කියලා. ෆෝරම් එකේදී ලෝ සාකච්ඡා කරගෙන ඉන්නොත් වෙන වැඩක් කරන්න බැරුව යනවා. ඒ නිසා ඕවා සාකච්ඡා කරන්න බලමු මිනිස්සු මේ මට්ටමක් නැහැ එහෙම නැතිනම් දවස් ගණන් සාකච්ඡා කරන්නත් වෙනවා. නැහැ ඒ කියන්නේ දවස ගණන් නෙවෙයි ඕක තමයි හොඳම බණ කියලා. ඊළඟ කට්ටියට හිතෙනවා මංගලී මහත්මිය ඒ මට්ටමට එකපාරටම ඒ ෆෝරම් එක ගන්න බැරි වෙයි නේද අපිට? ඒ කියන්නේ දෙවෙනි පාර බැරි වෙයි තුන්වෙනි පාර සමහර වෙලට පුළුවන් වෙයි. වගේ මට එකපාරට. එතෙන්ට යන්න කලින් මෙයා තේරුම් ගන්න දැන් මෙතන මමයා කියන එක අපි හොයාගෙන යනවා නම් ආදරයයි ප්‍රේමයයි දෙක අතර වෙනස හොයාගෙන යනවා නම් අපි ආදරය කියලා කියන්නේ අතෑරීම කියලා කියන්නේ Tamanට හෝ Tamanගේ ආසන තම වෙන කාටවත් කියනවන වර්ගීකරණයකින් තොරව එක මුදාහැරීම කියන එක. එතන තියෙන්නේ. ඒකයි දැන් උදාහරණ කියන්නේ Taman කුණු වලකට ඒක ටික දානවා. කුණු වලට දානවා කියලා කියන්නේ මේ ආහාර වර්ග තියෙන ආහාර වර්ග පමණක් නෙමෙයි ওই මනුස්සයා පරිහරණය කරන සෑම දෙයක්ම මේ පරිසරයෙන් ගත්ත දේවල් නේ. ගියක් හදන මේ ගඩොල් කැටේ පවා සිමෙන්ති ටික පවා වතුර ටික පවා සියලු දේවල් පරිසරයෙන් ගත්ත දේවල්. ඒවා පරිසරයට අයිති දේවල්.
පරිසරයෙන් ගත්තු දේවල් පරිසරයට අයිති තීච්ච දේවල් Tamanගේ අවශ්‍යතාවයට අවම ප්‍රමාණයෙන් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. නැවත නැවත ගොඩගසා ගැනීමේ ඒක රාශි කිරීමේ ගබඩා කර ගැනීමේ හැකියාවක් නැහැ. පරිසරය ඒකට විරුද්ධයි. ඒ නිසා තමයි ලෝකේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා තමයි ලෝකෙ මිනිස්සු බඩගින්නින් වැඩිපුර. ආහාර නැති නිසා නෙමෙයි. ආහාර වැඩිපුර ගොඩගසා ගැනීම නිසා. දැන් ඔය කොරෝනා කාලේ උනේ ඒකනේ. කොරෝනා කාලේ උනේ පාන්චුන්කාරයා පාන් ටික අරගෙන මිනිහාගේ බේකරින් එළියට ආපු හැටියෙම කවුරු දාලා තියෙන ලාවේ ගෙවල් 4-5ක් යනකොට සමහරවිට ගෙවල් 10ක් යනකොට පාන්චුන් එකේ ඔක්කොම ටික ඉවරයි. හැබැයි ඊට කලින් කොරෝනා නැති කාලේ වෙනදා කර්ෆියු නැති කාලේ මිනිහාට පැය 4-5 සමහරට පැය 7-8ක් රවුමක් ගහන්න වෙනවා. දවසේ කිලෝමීටර් සමහරට 40-50ක් රවුම් ගහන්න වෙනවා. උගේ පාන්චුන් එකේ අර පාන් ටික බනිස් ටික ඉවර කරගන්න. හැබැයි අතන්න උනේ මොකද්ද? පළවෙනි ගෙවල් 10 උන් දවල්ටයි උදේටයි රැටයි තුන් වේලටම එකතු කරගෙන ඊටත් වඩා තව ටිකක් එකතු කරගන්න ගෙවල් වල. ඊට පස්සේ අනිත් ගෙවල් වලට එළුල්ලුරි ආවුනෙත් ඒකයි. මාල්ලුරි ආවුනෙත් ඒකයි. පාරේ ආරම්භයේ තියෙන ගෙවල් ටිකට තියෙන ඔක්කොම හැබැයි නේ. හැබැයි අද ගත්තයි කියලා ඊළ දෙවුන් දවසෙත් නොගෙන ඉන්නේ නැහැ. උන් කන්නේ එළුළු 4ක් වෙනවනම් ගෙදර එළුළු 5ක් වෙනවනම් 6ක් වෙනවනම් සමහරවල්ලාට දැන් මේ නිසා ඒ ගෙදර එළුළු වැඩිපුර තියෙනවා. මොකද වෙන වීදක් නැති නිසා මුගේ වෙන වීදමුකුත් නැහැ. සල්ලිත් විතරලා තියෙනවා. එළුල්ලුරි ආපු හැටි එළුළු වැටිපුර අරගෙන වැටිපුරු වෙනවා. ඊට අල්ලපු ගෙදර මිනිස්සයාට එළුළු එක කවුරු කරන එළුළු ටිකක් ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ මොන සල්ලිත් තියෙනවා. හැබැයි එළුල්ලුරි යන්න දෙන්නේ නැත්තන්ට අතනින් හරව ගන්න. කොල්ලුරිට උනෙත් ඒකයි. මේ පාර උනත් ඒක උන. මෙතන මේ ඉස්සරහගේ තමයි රායට. මිනිස්සු කන්න මොනම දෙයක් කරන්න. සමහර දවස් ස්වාමීන් වහන්සේ පින්ඩ පාත මෙතන ඇවිල්ලා කෙලවර නැතුව බෙදනවා. මොකද ඒ දවස්වල මෙතනට මාව මේ අය. ඉතින් ඒකෙන් ස්වාමීන් වහන්සේ දෙනවා ඒගොල්ලන්ට කන්න. අන්නේ தත්ත්වය නිර්මාණය වෙන්නේ මොකද? මිනිසයා තනිකරම සබහා ධර්මෙන් දුමු පණිවිඩේ ඊට අනිත් පැත්තෙන් බාර අරගෙන. ගොඩ ගන්න පටන් ගත්තා. කර්ෆියු දානවා කියනකොට පැය භාගයක් යනකොට සුපර් මාකට් ඔක්කොම මුකුත් නැහැ. සබන් කෑලි විතරයි ඉතුරුලා තියෙන්නේ. අනිත් ඔක්කොම අරන් ගිහින්. ඊට පස්සේ ආපහු බඩු ගේන ඇටි ගේනව විතරයි අනිත් පැත්තෙන් ඉවරයි. පොලිමේ ඉඳගෙන පළවෙනි එන්ටි ඔක්කොම අරන් යනවා. ඔන්න ඔය தත්ත්වය තමයි මේ තේරුම් ගන්න ඕනේ. ඔන්න ඕකටයි විසඳුම් දෙන්න ඕනේ. යෝ මේ සබහා ධර්මයට අපි දෙන්නා විසඳුම මේ දෙන්නේ නැහැ. සබහා ධර්මය ගැන හිතලා සබහා ධර්මයට අපි අතාරිනවා නම් ඒතකොට අතාරින්න පුළුවන් වෙන්න ඕන තමන් කිසියම් තමන්ගේ හෝ වර්ගීකරණයකට යටත් නැති අතාරීමක් ඒ. ඒ නිසා තමයි උදාහරණ උතන ලැබිලා තින්නේ. ඕන වුණු තේරෙන්න ඕන වෙන කිතයි ගහක තියෙන ගෙඩියක් බිම ඇටලා නරක කරන අපරාධයක් නේද කියලා හැමෝම කියන්නේ. පොදු ආර්ථය ඒකයිනේ. මේ අඩුව සතෙක් හරි කෑවා නම් කවන්නේ මේක අපරාධින් බිම වැටුනේ කියලා. හැබැයි බිම එක නිකම් වැටුන්නේ නැහැ. බිම වැටුනේ ඇයි එතකොට? මේ බිම වැටුනේ බිම එක වැටීමේ අවශ්‍යතාවයක් තියෙන නිසායි බිම වැටුණාට පස්සේ ඒක පරිහරණය කරන්න අය ඉන්නවා. බිම වැටිච්ච වුණු ගෙඩියක්වත් නරක වෙලා යන්නේ නැහැ. ඒක පොළොවට අවශ්‍යයි ටික. ඒ ටික දැන් ගහගුණක් දැන් පොල් ගහගුණා පොල් ගහේ පොල් ගෙඩිය කඩගත්තාම ඒක තිබුණ අනිත් ටික අල්ල පොල් ගහටයි දාන්න ඕනේ. ඒක වෙන දෙයකට පාවිච්චි කරලා හරියන්නේ නැහැ. ඒක වෙන දෙයකට පාවිච්චි කරනවා කියන්නේම පොල් ගහේ සාරේ උරාගත්තු එකට අදාළ ප්‍රමාණය නැවත පොල් ගහට දෙන්න තියෙන ටිකවත් පොල් ගහන්න නොදෙනවා කියන එක. පොල් ගහ කරන්නේ මොකද්ද? පොල් ගෙඩිය කුඩා කරනවා. පොල් ගෙඩිය අඩු කරනවා. පොල් ගෙඩි ගාන අඩු කරනවා. ඒ තරම් ක්‍රමානුකූලව වෙන්නේ. එතකොට දැන් පොල් ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ මුළු මිනිසුන්ට දැන් පොල් පිළිබඳ ගැටලුවක් ඉන්නවා. මොකද පොල් ගහට අවශ්‍ය ටික දීලා නැතුව හැබැයි පොල් හොයනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔක ඉතින් සාකච්ඡා කරන්න බෑ දවස් ගන්න මේවා. නමුත් දැන් පොදුවේ තේරුම් ගන්න ඕනේ මෙයාට තේරුම් ගන්න මේ කියන එක. තේරෙනවා ස්වාමීන් වහන්සේ. මොකද තේරෙන්නේ? ඒ කියන්නේ නැචරල් අර ඒ කියන්නේ බැලන්ස් එක පවත්ත ගන්න. දැන් මේ be yourself කියලා දාලා තියෙන්නේ තේ මතනේ. ඒ කියන්නේ naturally ඒ තියෙන දේ තියෙන කියන්නේ බැලන්ස් එක තියනවා කොහොමත් ඒක මේ ඇප්‍රීෂিয়েට් කරන්න වගේ දෙයක්. ඒ කියන්නේ තමා ගැන විතරක් බලාගන්න කියලා මේ කියන්නේ. එහෙමයි. තමන්ගේ දරුවෝ හොයන්න යන්න එපා කියලා මේ කියන්නේ. තමන්ගේ දෙමව්පියෝ හොයන්න යන්න එපා කියලා මේ කියන්නේ. ඒකේ ස්වාමීන් වහන්සේ අර සෝවාන් මාර්ගයේ තමාගේ කල්යාණ මිත්‍රයා කියන එක නේද එතන අන්තිමට එන්නේ. සෝවාන් මාර්ගය ගන්නව මේක අසින් සෝවාන් මාර්ගය හොයන්නේ නැහැ මේකේ. නැහැ මට
නැහැ අවන්ති මහත්මිය මෙතන ඊට වැඩි අර විෂුවල් අපි පැට්‍රික මට එකපාරට ඒක ආවා. හරි අවසරයි ස්වාමීනි. නෑ. එතකොට මම මේ ඇත්තටම ප්‍රකටුනේ ස්වාමීන් වහන්සේ කියන්නේ තනිකර ඩාවින්චිගේ තියරි එක ඔක්කොම නේචර් තියරි බේස්. බුද්ධ ආගම කියන්නේ තනිකර ඒක. එතකොට කුරුල්ලගේ මට්ටමට මිනිස්සයා වැටෙන්න. ඒ මොහොතට විතරක් අනුගත වෙලා Taman කෑම ටික කන්න. එතකොට දැන් ඕවගේ එකක් අපි ලෝකෙට දැම්මහම මෙතන මිනිස්සු කොච්චර හිතයිද අපි මේ සෙල්ෆිෂ් කරන්න හදනවා කියලා. දැන් ලංකාවේ වගේ කල්චර් එකයි ඩිවලොප් කන්ට්‍රි එක කල්චර් එකයි බැලුවාම උන්වහන්සේ කියන එක ඩිවලොප් කන්ට්‍රීස් වල යනවා. Tamanට විතරක් අරගෙන ඒක ඊටු ටික නේබර්ස්ලා හොයන්නේ නෑ, නෑදෑය හොයන්නේ නෑ, ඩ්‍රයිව් කරලා ඈතට ගිහින් දෙන්න යන්නේ. හැබැයි සම්මුතික ලෝකේ ඒගොල්ලෝ සෙල්ෆිෂ් කියලා තමයි මිනිස්සු හිතන්නේ මුලින්ම. දැන් නමුත් අපේ රටේ වටේම බෙද ඒක තමයි නියම සද්ගුණවත් සත්පුරුෂභාවය කියලා සමාජයෙන් ටයිටල් කරනවා. මට එකපාරට ආවේ ඒක. ඒ කියන්නේ කල්චර් එක මොනතරම් බේස් කරලා තියෙනවද අපි හොඳයි කියන්නේ මෙන්න මේක කරන්න. එතකොට මෙතන ධර්මයේ ඇත්තටම උන්වහන්සේ දෙන්නේ දැන් අර හැම ඒක නේද ස්වාමීන් වහන්සේ? ඕක ලෝකෙට කොහොම ගනීද? කරන එකත් ඕකම තමයි. පොයේ දවසේ වැඩසටහන් සංවිධානය කරන. ඒ වගේ ඒවත් ඔත්තන ඇතුළත් මං හිතන්නේ නේද? එහෙමයි මට දැන් උන්වහන්සේ මෙතන අර මගේ මෙසේජ් එක දැම්මහමත් මට හිතුණා උතනත් මට පණිවිඩයක් දුන්නේ ෆෝවර්ඩ් කළාම who am I කියන එක අර මෙසේජ් එක දාලා ඊට පස්සේ මහත්තයකටත් මං එහෙමයි කිව්වම ආයි who am I කියන එක එතනත් ආවා. හැමතිස්සෙම අපි මේ ඒක හරි පුදුම පාඩමක්. දැන් ඔය වගේ පණිවිඩයක් ලෝකෙට දෙන්න ගියොත් ලංකාවේ මිනිස්සු ඔක්කොම ටික මුලින්ම කියයි මේ හොරු කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඒකනේ අපිට කිව්වේ ස්වාමීන් වහන්සේ රැඩිකල් මයින්ඩ් එකක් තියෙන අය ගන්න කියලා. කියන්නේ මොකද්ද රැඩිකල් වලට වඩා තව වචනයක් කිව්වා නේද? මේ සෙල්ෆ් මොකද්ද? හතක් වයසන උන්වහන්සේ කිව්වේ අර කල්චර් ෆ්‍රී කල්චර් එකට කොන්ෆිඩන්ට් නෑ කල්චර් ෆ්‍රී ඒ කියන්නේ කල්චර් විදිහට බැඳිච්ච නැති විදිහට හිතන ඒ කියන්නේ ඇත්තටම රැඩිකල් කියන වචනේ තමයි ඒක සුදුසු සම්මතයට සෙල්ෆ් කොන්ෆිඩන්ට් එකක් තියෙන අය ගන්න කියලා කිව්වා නේද? උන්වහන්සේ එතන හතක් කිව්වා self confident positive thinking radical සහ අර physically සහ mentally fit සහ ඔය කල්චර් එකට කෙනෙක් අසම්මත විදිහට හිතන්න පුළුවන් අය කියන හතක් හරි ඒ වගේ සමාන. එතකොට මේ මම එකපාරට හිතුනේ දැන් ලංකාව වගේ පුදුම ක්ලාසිෆිකේෂන් ටිකක් තියෙන තව කෙනෙකුට උදව් කරන්න ඕනේ, කුරුල්ලෙකුට දෙන්න ඕනේ, බලු කපිට දානයක් දෙන්න ඕනේ. සියලු දේම හදාගත්ත රටකට මේ පණිවිඩේ. හැබැයි මේ වගේ රටවල් වල ජීවත් වෙන්න උන්වහන්සේ කියන කට්ටියට ටිකක් සමානයි. හැබැයි සම්මතයේ ඒගොල්ලෝ සෙල්ෆිෂ් කියලා තමයි අපිට ආපු දවස්වල හිතුනේ. නමුත් දැන් තේරෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ. නෑ මංගලි මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ මට හිතෙනවා ලංකාවේ මම මේවා කරනවා නෙමෙයි දැන් ওই පැත්තෙන් වෙන මිනිසුන්ට දෙන්න ඕනේ දාන දෙන්න ඕනේ ඒ විදිහට දැම්මට ඒගොල්ලොන් තමයි හරියටම දැන් ඒ කියන්නේ එහා ගෙදර මිනිහට දෙන්නේ නැතුව තව එක්කෙනෙක් හොයාගෙන 70ක්ම ගාන ගෙදර ඉන්න වැඩකාරයාට කන්න දෙන්නේ නැතුව 70ක්ම ගානක් දුව ගිහිල්ලා පන්සලේ බුදු පිළිමෙට තියෙනවා. අර ඒ විදිහට හරි නිකන් අර ඔය මේක තුලින් ඇවිල්ලා ගත්ත ඉන්ෆර්මේෂන් අනුව අර නිකන් ඒ වෙලාවට හිතන්නේ නැහැ. නිකන් මන් දන්නේ රොබෝ මට ඒකට වචනයක් කියන්න බෑ. හරි අමුතු චරිතයක් හැටියට පත් වෙලා මිනිස්සු. මට හිතෙනවා මේක හොඳයි කියලා ඒගොල්ලන්ට. ඒක නිකන් හිතන්න මේ මොහොතට අනුගත වෙලා හිතන්න. දැන් මං කැම පැකට් එකක් අරගෙන 7ක්මයක් ගිහින් පන්සලේ තියෙන එකද අඩුම ගානේ එහෙම එකක් හරි ඉගෙන ගනී කියලා. මං මහත්මියට පෙරේද කිව්වා නේද දැන් මගේ පුතා කියපු එක. පුතා කිව්වා ලංකාවේ සියලු දෙනා ගැනම දුක හිතෙනවා. ඒගොල්ලා හැපිනස් තමන්ගේ හැපිනස් එකේ කීයක අනිත් අයගේ පොකට් එකට දාලා තියෙන්නේ කියලා. ඕ. ඒ කියන්නේ අනිත් අයට ඕන විදිහට ජීවත් වෙනවා කියන එක කියලා.
පුතා කියන්නේ. ඉතින් ඒක ඇත්ත බැලුවාම. මට හිතෙනවා මේක හොඳ වෙයි කියලා. මන් දන්නේ කී දෙනෙක් ගනිවිද කියලා. අඩුම ගානේ 10 දෙනෙක් ගත්ත වුණත් ඒ 10 දෙනාගේ ජීවිතය වෙනස් වෙලා ඒක තුලින් බ්‍රාන්ච් අවුට් වෙයි කියලා. අනිත් එක තමයි මට ගොඩක්ම ප්‍රකට වෙන්නේ පොඩි ඒ කියන්නේ යං ඒ කියන්නේ ඉස්කෝලේ යන ගොඩක් තරුණ ළමයිට කිව්වොතින් ඒගොල්ලොන්ගේ ජීවිතේට ගොඩක් නැත්නම් ඒගොල්ලොන්ුත් ඒකටම ඇබ්සෝබ් වෙනවනේ ඔය කල්චර් එකට. ඒගොල්ලෝ ගොඩක් වෙනස් විදියට හිතුවට අන්තිමට ඒ කල්චර් එකට ඔටෝමැටිකලි ඇබ්සෝබ් වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අද අපේ මාතෘකාවෙන් අපි ඒ ඇතුලේ නේද ස්වාමීන් වහන්සේ අපි කතා කරන්නේ. ඔය ඇතුලේ කතා කරනකොට ඔය දේ එකම දේ කතා කරලා වැඩක් නැහැ. දැන් ඉතින් ඔය කතා කරනකොට දැන් මේක අපි ඉස්සරහට කරනවා නම් කරනවා කියන තීරණයක් ගන්න වෙනවා. ඊට පස්සේ කොහොමද කරන්නේ? දැන් ඊළඟ ස්ටෙප් එක මොකද? නෝන බාරගත්තේ දැන් ඊළඟ මේකේ ප්‍රොපෝසල් එක හදන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ ප්‍රොපෝසල් එක හදන්න ඕන පටන් ගත්තා නම් දැන් මේ පැත්තට ඩිරෙක්ට් කරන්න වෙනවා. පටන් ගන්න නැත්නම් මේ ඩිරෙක්ෂන් එකේ ප්‍රොපෝසල් එක හදන්නේ කොහොමද කියලා දැන් ඕනේ. ඉතින් මේ ආයෙත් එක පොඩි සාකච්ඡාවක් කළා. දැන් තොරතුරු ගන්න. දැන් ස්වාමීන් වහන්සේට අවශ්‍ය නැහැ මීට වඩා. ස්වාමීන් වහන්සේ දෙවිවත් වෙන්න පුළුවන්. කට්ටිය කතා කරගන්න.